සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. School of Democracy විසින් සතිපතා තුන ලබන ප්‍රසිද්ධ දේශමාලාවේ තවත් දේශනයක් අද අපි ප්‍රවැත්වීමට කටයුතු සූදානම් කරලා තිබෙනවා. මේ දේශනමාලාව තුලින් අපි අපේක්ෂා කරන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ගේ දේශපාලනය පිළිබඳ සාක්ෂරතාවය දියුණු කරන්න. අපි අද මුහුණ දීලා තියෙන ගැටලු මොනවාද? ඒ ගැටලු ඇතිවීමට හේතු කවරේද? ඒ හේතු වලට ලබා දිය යුතු විසඳුම් කවරේද? ඒ විසඳුම් වලට අපි යන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සයිබර් අවකාශය ඔස්සේ Zoom භාවිතයෙන් මේ දේශනමාලාව අප සතිපතා පවත්වනු ලබනවා. මේ සතියාන්තයේ දීර්ඝ නිවාඩුවක් තුලත් ඒ සඳහා සම්බන්ධ වූ ඔබ සියලු දෙනා අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම School of Democracy YouTube නාලිකාව මගින් අපි මේ වීඩියෝ ඔබට නරඹන්නට අවස්ථාව ලැබලා දීලා තිබෙනවා. ඒ වගේම School of Democracy Facebook පිටුවෙනොත් මේ දේශන වලට ඔබට සහභාගී වන්නට පුළුවන්. අපි මේ දේශන පැවැත්වීම තුළින් අපේක්ෂා කරනවා ඔබ සියලු දෙනා ඔබ ජීවත් වන රට තුල සිදුවන දේවල් පිළිබඳ දැනුවත් වෙලා ඒ පිළිබඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන්නත් ඒ වගේම ඔබට පුළුවන්කම ලැබෙවි කියලා ඒ අනුව මැතිවරණවලදී පමණක් නොවේ බොහෝ අවස්ථාවලදී පාලනය පිළිබඳ අප විසින් ගනු ලබන තීරණවලදී දැනුවත් තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්න. අපි බොහෝ විට මිත්‍යා මත සහ විවිධ දුර්වල මට්ටමේ කරුණුකාරණා මත තමයි තීරණ ගන්නෙ. ඉතින් මේ தත්ත්වය වෙනස් කිරීම සඳහා අපි විශ්වාස කරනවා මෙවැනි දේශන පාඨමාලා මගින් ඒ දේශපාලන සාක්ෂරතාවය රටේ දියුණු විය යුතුයි කියලා. ඒ අනුව අද දිනේ අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ඔබ සියලු දෙනා ඉතාමත්ම වාසනාවන්ත වෙනවා. මේ රටේ දේශපාලනයේ පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීම් ඇති. ඒ වගේම ඉතාමත්ම ඉහළ දැනුමක් තිබෙන විද්වතෙක් සම්බන්ධ කරගන්න ලැබීම. එතුමා ශ්‍රී ජාවාදනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රේෂ්ඨ කතිකාචාර්යවරයෙක්. ඒ වගේම බොහෝ දේශපාලන ලිපි පොත්පත් වලට අවශ්‍ය දායකත්වය ලබා දෙමින් දේශපාලන සාකච්ඡාවලට සම්බන්ධ වෙමින් ප්‍රායෝගිකවත් දේශපාලන කටයුතු වල යෙදින්න අපේ හිතවත් ප්‍රදීප් අනුරුද්ධ මහත්මයා. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ ඉතාමත් වටිනා කාලය අද දවසේ ඔබ දැනුවත් කරන්නටත් ඒ වගේම අනාගතයේ සයිබර් අවකාශය ඔස්සේ අපේ YouTube නාලිකා සහ Facebook මගින් වඩාත් වැඩි පිරිසක් දැනුවත් කිරීම සඳහා මේ අවස්ථාවේ අප සමග සම්බන්ධ වීම පිළිබඳව. ඒ අනුව අපි ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා එතුමාට එතුමාගේ දේශනය සහ පැහැදිලි කිරීම කරන්න. ඒ වගේ ඔබට අවස්ථාව තිබෙනවා දේශනෙන් පසුව එතුමාගෙන් දැන ගැනීම සඳහා කරුණු විමසන්න. ඒ වගේම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු කරපු අපේ හිතවත් සුජීව සෙන්රත් මහත්මයාට. බෙහෙවින්ම ස්තුතියි. අනුරුද්ධ මහත්මයා ඔබට විවෘතයි දේශනේ පවත්වන්නට. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඩිලන්ත මහත්මයාට ඒ වගේම අපේ තවත් සුජීව මහත්මයාට මම මේ විදිහට ආරම්භ කරන්න තමයි දැන් අපි ලංකාවේ මේ පවතින මේ මෑත කාලීන ආර්ථික අර්බුදය ආරම්භ වෙන්න පෙර සිටම යම් කාලයක නම් කියන්නේ දශකයක හමාරක නැත්නම් දෙකක විතර කාලෙක නම්
ලංකාවේ තත්ත්වය ගත්තොත් එහෙම ලංකාව පිළිබඳ විශේෂයෙන්ම තරුණ පරපුරෙත් ඒ වගේම වැඩිහිටියන් තුළ පවා විශාල අපේක්ෂා අභංගත්වයක් ඇති වෙලා තියෙනවා කියන එක පැහැදිලි. ඒක අපිට පේනවා දැන් විශේෂයෙන්ම තරුණයෝ ගත්තොත් එහෙම තරුණයෝ වේගයෙන් රට අතහැර යන්න පටන් ගන්න තියෙනවා. අපි මීට පෙර පාවිච්චි කරපු වචනයකින් කියනවා නම් මේක ඉන්න හිතන රටක් විදිහට අවබෝධ කරගන්න නැති බවක් ඒක පිළිගන්නේ නැති ස්වභාවයක් මේ රටේ ඉන්න විශේෂම තරුණයන්ගෙන් පේනවා. මම ටිකක් මීට පෙරත් සඳහන් කරලා තියෙනවා මේක සැරයක් අපේ විශ්වවිද්‍යාල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 26 දෙනෙක් හිටපු පන්තියකින් මම අහපුවාම මේ පාදියෙන් පස්සේ මොකද කරන්න කියලා. ඒකෙන් 24 දෙනෙක් දීපු උත්තරේ තමයි වෙන රටකට යනවා කියන්නේ. ඒක තමයි අපේ තියෙන තත්ත්වය. ඉතින් මොකද්ද ඇත්තටම මේ රට පිළිබඳ මේ තරම් බරපතල කලකිරීමක් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා බැලුවොත් ඒකේ ප්‍රධානතම කාරණය තමයි ලංකාවේ ඒ කියන්නේ අපේ ජනතාව අපේක්ෂා කරන මට්ටමේ විශේෂයෙන්ම තරුණයෝ අපේක්ෂා කරන මට්ටමේ ආර්ථික සංවර්ධනයක් ලබා ගන්න අසමත් වෙලා තියෙන එක. ඒක තමයි පළවෙනි කාරණේ. එතකොට ඒ කියන්නේ එකෙන් කියන්නේ ආර්ථික සංවර්ධනය ප්‍රමාණවත් නැහැ කියනම එක නෙවෙයි. නමුත් අපේක්ෂාවන්ට සාපේක්ෂව ඒ ආර්ථික සංවර්ධනය ප්‍රමාණවත් නැහැ කියන එක තමයි පේන්න තියෙන දේ. ඒ වගේම නමුත් අපි හොඳට බැලුවොත් තේරෙන දේ තමයි ඒ ආර්ථික කාරණයට අමතරව සාමාන්‍ය සමාජයේ ඊට අමතර දේකුත් තියෙනවා. ඒ කියන්නේ ආර්ථික සංවර්ධනය අඩුයි කියන එක මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා. ආර්ථික සංවර්ධනයේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක. නමුත් ඊට අමතරව තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ ලංකාවේ දේශපාලන ක්‍රමයේ පිළිබඳ විශේෂයෙන්ම විශාල කලකිරීමක් සමාජයේ තියෙනවා. ඒක ඇසුරෙන් මේ කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම ඔය පාර්ලිමේන්තුව ගිනි තියන්න ඕනේ, විනාශ කරන්න ඕනේ, බෝම්බ ගහන්න ඕනේ, 225 මේපා ජනාධිපතිතුමයි ජනරාල්ලා 25කුයි හිටියොත් රට හදන්න පුළුවන් කියලා මේ පහුගිය කාලේ ඇතිවෙච්ච මතය. ඒ වගේ ඒ සියලු දේවල් වලින් ප්‍රකාශ වෙන්නේ මේ 225 පා කියන එක ගත්තොත් එම් පැහැදිලිවම ප්‍රකාශ වෙන්නේ පවත්නා දේශපාලනය පිළිබඳ තියෙන බරපතලම කලකිරීම. දේශපාලන ක්‍රමය පිළිබඳ. මේක අවුරුද්දකට විස්තර කළොත් ලංකාවේ අපි හිතන්නේ මේ ඒ කියන්නේ ලෝකෙ මෙහෙම රටක් නැති තරම් විශේෂම ආණ්ඩු ක්‍රමයක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් හැමදාම මතභේද පැවතිච්ච. ලංකාවේ නිදහස ලබාගත්තේ 1948 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරලා 1947 සෝල්බරි කියලා කවුරුත් දන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කරලා නිදහස ගත්ත ගමන්ම ප්‍රශ්න දෙකක් අනිවාර්යෙන් පැනනවා. ඒ කියන්නේ විවේචන දෙකක් ඇති වුණා. පළවෙනි විවේචනය තමයි අපි ලබාගත්තු නිදහස සැබෑ නිදහසක් නෙවෙයි කියන. මම මේක විශේෂයෙන් ගන්න ඊයේ නිදහස් දිනේ නිසා අපි ලබාගත්තු නිදහසක් නෙවෙයි කියන එක ඉතාම බරපතල විදිහට මතුණා ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නේ. මොකද අපි ඩොමිනියන් තත්ත්වයේ ගත්ත එක. දෙවෙනි කාරණේ තමයි අපිට මේ තියෙන්නේ දේශීය අවශ්‍යතාවයන් වෙනුවෙන් සකස් කරගත්තු ව්‍යවස්ථාවක් නෙමෙයි. අපිව පාලනය කරපු අධිරාජ්‍යවාදීන් විසින් අපිට දීපු ව්‍යවස්ථාවක් කියන විවේචනය ආරම්භ. ඒතර මේක දිගටම විශේෂයෙන්ම 1956 මැතිවරණය ගත්තොත් මේ මැතිවරණයේ ප්‍රධාන කාරණයක් බවට පත් වුණා මේ අනිත් ඔය අපි දන්න සුලභ කාරණා අතරම මේ කාරණේත් ප්‍රබල කාරණයක් බවට පත් වුණා අපේ ආණ්ඩු ක්‍රමය වෙනස් විය යුතුයි කියලා. එතකොට ඊට පස්සේ සියලුම මැතිවරණවලදී මේ කාරණේ මතුවලා ඇවිල්ලා අන්තිමට 1972 පළවෙනි වතාවට පුළුවන් වුණා 3න් 2ක බලයක් ලැබිච්ච නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්න. වෙනස් කරගෙන 1972 වෙනස් කරපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ පැවතුනේ අවුරුදු 5යි. 77 පළ සංශෝධනයක් ආවා. ඒ වගේම 78 අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ආවා. එතනින් පස්සේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරම්භ වෙච්ච වෙලාවෙ ඉඳන්ම තාමත්ම බරපතල විවේචනයක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන තියෙනවා. ඒක කවුරුත් දන්නවා. ලංකාවේ මේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගොඩක් අය සලකන්නේ නිකන් ශාපයක් විදියට. එහෙම නැත්නම් මේක අපිට කාලයක් පැවතුන මේකට බහුභූත ව්‍යවස්ථාව කියලා කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි ගරු කටයුතුම ලියවිල්ල අපි මේ මහජන ආණ්ඩුවක් නැත්නම් සමූහ ආණ්ඩුවක් කියලා නැත්නම් ජනරජයක් කියනවනම් ජනරජයක් සංවිධානය වීම සඳහා නිකන් ආගමික ග්‍රන්ථයක්සේ බලපාන ප්‍රධානම කාරණේ විය යුත්තේ ව්‍යවස්ථාව. ඒතර ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒ බඳු අපේ තියෙනවා මේ නොයෙකුතාවයක් විරෝධයක් පිළිකුලක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිරව ගත්තොත් දේශපාලන ක්‍රමය පිළිබඳවම විශාල විවේචනයක් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ දේශපාලනඥයා පිළිබඳව මම අර කලින් කිව්වා වගේ විවේචනයක්. දේශපාලන ක්‍රමය දූෂිතයි. ඒ වගේම අපිට ඉන්න අපේ දේශපාලනඥයෝ අපිව පාලනය කරන්න තරම් නෙවෙයි කියන විවේචනය හැමතිස්සෙම අපිට පේන්න තියෙනවා. තාම බරපතල විදිහට මතුවේ. එතකොට
අපි ගත කරලා තියෙන්නේ එකතකින් ආර්ථික පහුගිය කාලේ 74 වසරක් ගත්තොත් අපි ගත කරපු කාලය ගත්තොත් ඒ කාලයේ අපි එකතකින් ආර්ථික සංවර්ධනය අත්පත් කරගන්න බැරි වීම නිසා ඇතිවෙච්ච විශාල අපේක්ෂා භංගත්වයක් තියෙනවා. අනිත් පැත්තට දේශපාලන ක්‍රමය සහ ආණ්ඩු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී විදියට සහ මහජන නිදහස් සුරක්ෂිත වෙන විදියට සහ පිළිගත හැකි ආකාරයෙන් යුක්ති සාධක ආකාරයකින් ගොඩනගා ගැනීමට නොහැකි වීම පිළිබඳ ඒක නිසා ඇතිවෙච්ච දේශපාලනය පිළිබඳ තියෙන බරපතල පිළිකුලක්. එහෙම තත්ත්වයක් තියෙද්දී රාජ්‍යයක් ලෙස සංවිධානය වීමේ හැකියාව හෝ ඒ රාජ්‍යයකට අවශ්‍ය මහජන පිළිගැනීම ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නය. අපි මේක හොඳට බැලුවොත් හැබැයි සාමාන්‍ය සුලභ විවේචනයෙන් අයින් වෙලා බැලුවොත් අපි පහුගිය අවුරුදු 74ක කාලයේදී අපි අත්පත් කරගෙන තියෙන්නේ මොනවද කියලා බැලුවොත් ඒ කියන්නේ අපි සම්පූර්ණ අසාර්ථක වෙලාද කියලා බැලුවොත් එහෙම ඒ කියන්නේ සම්පූර්ණ 100%ක් අසාර්ථක වෙච්ච රාජ්‍යයක් නෙමෙයි ලංකාව. ඒක පළවෙනි මම මේ හැඳින්වීමේදී ඔබතුමා කිව්වා මේ පවතින ප්‍රධාන මිත්‍යාමත අපි ප්‍රශ්න කරන්න ඕන කියන එක මම දේශනේ අරමුණ කරගන්නෙත් මම ඒක යම් මත කීපයක් අරගෙන ඒව පිළිබඳ යම් සාකච්ඡාවක් ආරම්භ කිරීම. එතකොට දැන් අපි සම්පූර්ණ අසාර්ථක රාජ්‍යයක්ද කියන එක ඇහුවොත් ඒක එහෙම නෙමෙයි. ඒක සුලභ මතයක් වුණාට ඒක එහෙම නෙමෙයි. උදාහරණයක් විදියට ගත්තොත් ওই නිදහස් පිළිබඳ කාරණේම ගත්තොත් එහෙම අපි පළමුවෙනි කාරණේ 1948 ගත්තු නිදහසක් නෙවෙයි කියලා අවුරුදු කියන්නේ දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පැවතිච්ච දෙකමාරක් පැවතිච්ච මතය ගත්තොත් ඒක වැරදි අදහසක්. මොකද මේ අපිට නිදහසකින් දේශපාලන නිදහසෙන් බලාපොරොත්තු වෙන අපිට අවශ්‍ය විදිහට රාජ්‍ය පාලනය කරමින් අපි අපේක්ෂා කරන ජාතික අරමුණු කලා රාජ්‍ය මෙහෙවීම නම් ඒ නිදහස අපිට තිබුණ 48 ඉඳන් ඒක හරියට නව ශ්‍රීලන්තයට ඕස්ට්‍රේලියාවට කැනඩාවට අද තියෙන නිදහස වගේ නිදහසක්. නාමිකව කුමන හෝ දේශපාලන බලාධිකාරියක් නැත්නම් රැජින හෝ රජු උඩින් හිටියත් අපිට අවශ්‍ය දේශපාලන ස්වාධීනත්වයේ අඩුවක් එතන තිබුණේ නැහැ. මම කියන්නේ අපි දේශපාලනයේ දිහා බලන විදිහේ තියෙනවා ප්‍රශ්නයක්. අපි ඒක බලන්නේ හැමතිස්සෙම අසුභවාදී. ඒ වගේම පහුගිය කාලය පුරා ගත්තොත් අපි සමත් වෙලා තියෙනවා මම මේක ඊයේ එක තැනකදී කිව්වා ඒ තමයි අපි දේශපාලන වශයෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයක් ගොඩනගා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ රාජ්‍ය ව්‍යුහය ඇත්තටම ගත්තොත් මේ අපි දකුණු ආසියාවෙම අපි සහ ඉන්දියාව වැර වෙන කිසිම රාජ්‍යයකට එහෙම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයක් ගොඩනගා ගන්න බැරි වුණා. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් සෑහෙන ජයග්‍රහණයක් ලබලා තියෙනවා. 1956 අපි පළමුවෙනි ආණ්ඩු මාරු කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ලංකාවේ ඉතාමත්ම බරපතල කැරලි 3කට මුහුණ දීලා අපේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියලුම අභියෝගයන් මැද්දෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඡන්ද පවත්වලා තියෙනවා. ඡන්ද වලින් ආණ්ඩු වෙනස් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ ඉතාමත්ම බල සම්පන්න නායකයෙක් විදිහට හිටියා. ඔහු පරාජය වුණාම මොන කටකතා මොන විවේචන තිබුණා එතනුත් ඒ ආණ්ඩු බලය මාරු වුණා. ඒ කියන්නේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ශක්තිමත්ව දශක 7කට වඩා ක්‍රියාත්මක වෙලා. අනිත් පැත්තට දැන් අද ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන ආර්ථික ප්‍රශ්නය ගත්තා. ආර්ථිකය පිළිබඳ දුක් ගැනවිලා තියෙනවා එක ඇත්ත. අද විශේෂම ගත්තොත් අද ආර්ථිකය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා කියන එක ඇත්ත. නමුත් අපි යම් ආර්ථික ගමනක් ඇවිල්ලා තියෙනවා. දැන් අපේ තියෙන ප්‍රධාන වැරද්දක් තමයි මේක මම ඊයේ කියපුවම මෙතන වෙනත් කීප කාරණා කීපයකට මම අද කියනවා. හේතුව අපේ ප්‍රචලිත මත වැරදි නිසා. ප්‍රධාන එකක් තමයි මේ ජපානයයි අපි සමානව හිටියා. අපි මේ දුක් වෙන හේතු මෙන්න මෙහෙමයි. මේ විදිහට තියෙන්නේ. දැන් මේ ගොඩක් අය හිතන එකක් තමයි අපි නිදහස ලබන වෙලාවේ අපි ජපානයත් එක්ක සම ආර්ථික මට්ටමක හිටියේ. එතකොට දැන් දශක 7කට පස්සේ ජපානය කොහෙද ඉන්නේ අපි කොහෙද ඉන්නේ කියලා අපිම කියලා අපි මේ පිළිබඳ බරපතල කලකිරීමක් ඇති කරගෙන ලංකාවට මොකද උනේ කියලා දෙස්දෙවල් තියෙනවා. නමුත් ඇත්ත කතන්දරේ තමයි ජපානයයි අපි සමානව හිටියේ නැහැ කවදා. ඒක බොරුවක්. සමහරු කියනවා මේ කොහෙන් ගත්තු දත්තයක්ද දන්නේ නැහැ. ලංකාවේ ඒක පුද්ගල ආදායම් මයින්ඩ් ගත්තේ 1960න් පස්සේ. ඒකට එහෙම කවදාවත් 48 පිළිබඳ දත්තයක් තියෙන විදියකුත් නැහැ. කෙසේ වෙතත් එහෙම කියනවා. නමුත් අපි හරියට විමසලා බැලුවොත් ජපානය කියන්නේ 1905 දී රුසියාව පරාජය කරපු රාජ්‍යයක්. රුසියානු අධිරාජ්‍යය පරාජය කළා. ඊට පස්සේ 1940 ගණන් වල දෙවන ලෝක යුද්ධෙදී පර්ල් වරායට බෝම්බ දාලා ඒ කියන්නේ ඇමරිකාවත් එක්ක ගැටිලා මේ පැත්තෙන් සිංගප්පූරුවට එනකන් අනිත් පැත්තේ ඒ කියන්නේ චීනය ඉන්දු චීනය හරහා ඇවිල්ලා සිංගප්පූරුවට එනකන් අල්ලලා අනිත් පැත්තෙන් පල්ලෙහායින් ඕස්ට්‍රේලියාව කිට්ටුවට එනකන් ආක්‍රමණය කරපු රාජ්‍යයක්. ඒකයි අපි සමාන මට්ටමේ හිටියා කියලා හිතලා අපි අද තත්ත්වය ගැන ඒවා පිළිබඳ වැරදි සංසන්දනයන් කරමින් දුක් වීමෙම පේනවා. අපි සමාජලාවට බරපතල මිත්‍යාවක තමයි වැරදි කරුණු මත තමයි සමාජයට අපේ අසුබයන් අපි හදාගෙන තියෙන්නේ. ඒක ප්‍රධාන කාරණයක්. ඒකට ඒ නිසා එහෙමම විය යුතු නැහැ. ඒ වගේම අපි
විතර කියන එකක් තමයි මානව සංවර්ධන දර්ශකවල අපි ඉස්සරහින් ඉන්නේ. අපි කවුරුත් දන්නවා යෞවන සාක්ෂරතාවය ගත්තොත් අපි 98% ඉන්නේ. يعني අපි ගොඩක් ඉහළින් ඉන්නේ. 98 99ට කිව්වේ. ඒ වගේ මාතෘ මරණ අනුපාතය කියලා අතුරු මරණ අනුපාතය ගැන අපි හැමදාම කතා වෙනවා. ඒවා පිළිබඳව ඒ වයින් ගත්තොත් එහෙම අපි ඉන්නේ දියුණු රටකට අත්‍යාසන්නව ඉන්නවා. ඒ නිසා ඒ වගේම පිළිවෙල පිරිසිදුකම අතින් ඒ වගේ දේවල් ගණනයේම ආහාර සුරක්ෂිතතාවයේ මේ කාබනික මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්න කලින් ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමාණයක් ලංකාවට අවශ්‍ය එළවලු ලංකාවට අවශ්‍ය මස් මාංශ ලංකාව තුළම නිපදවා ගන්න තැනට අපි පත් වෙලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ගත්තොත් අපි ඒ කියන්නේ ගොඩාක් අසුබ තැනකටම පත් වී යුතු නැහැ. ඒක තමයි පළමුවෙන්ම කියන්න ඕනි. හැබැයි අපි මම කලින් කිව්වා වගේම අසාර්ථක වෙච්ච තැන් දෙකක් තියෙනවා. එකක් ආර්ථික සංවර්ධනය පිළිබඳ කාරණේ, අනිත් පැත්තෙන් අපි අසාර්ථක වෙලා තිනවා දේශපාලන ක්‍රමය යුක්ති සාගත කර ගැනීමට, ප්‍රජාතන්ත්‍රීයකරණය කර ගැනීමට සහ එය පොදු පිළිගැනීමකට ලක් කර ගැනීමට. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒකට හේතු වෙලා තියෙනවා යම් මතවාදත්. කෙසේ වෙතත් අපි මේ ප්‍රශ්න දෙකේ තමයි අපි ඉන්නේ. ඒ නිසා තමයි මේ මුද්ගත වෙලා තියෙන කලකිරීම ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම තව ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒකම මේ දේශපාලන ක්‍රමය පිළිබඳ කොට ඒ කාරණේම තව කොටසක් තමයි ලංකාවේ ජනවර්ගයන් ඉන්නවා ගණනාවක්. මේ ජනවර්ගයන් අතර පොදු තත්ත්වයක් ඇති කර ගැනීමට සමහරට අපි අසමත් වෙලා තියෙනවා. සමහර පැති. ඒකත් අපි මම හිතන්නේ අපේ නිරීක්ෂණයට ලක් කරගත යුතුයි. එතකොට මේ තත්ත්වය තමයි අද ලංකාවේ තියෙන්නේ. ලංකාවේ දේශපාලනය අද ගත්තොත් අපි කවුරුත් දන්නවා තාමත්ම බරපතල අපේක්ෂා භංගත්වයක තියෙන්නේ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ 2015 අවුරුද්දේ ලංකාවේ තාමත්ම මේ කියන්නේ ඡන්දදායකයන්ගෙන් පැත්තෙන් ගත්තොත් පුදුම සහගත සහ නිර්භීත තීන්දුවක් ගත්ත යුද්ධයේ ජයග්‍රහණය කරලා ඊටම බල සම්පන්න තැනක හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරාජය කළා. ඒක ඊටම බරපතල දේශපාලන අත්දැක බැලීම. ඒතර මේ දේශපාලන අත්දැක බැලීමෙන් පස්සේ මොකද වුනේ? අපේක්ෂා භංගත්වයක් ඇති වුණා ඊටම ටික කාලෙක. ඊට පස්සේ ජනතාව සම්පූර්ණ අනිත් පැත්තට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව බලයටපත් කරා. ඔහුගේ විශේෂත්වයේ විදිහට සමාජයේ දැක්කේ ඔහු රාජපක්ෂ පවුලේ නමුත් වෙනත් රාජපක්ෂවරුන්ට වඩා වෙනස්. ඔහුට පුළුවන් අර දේශපාලනඥයාට වඩා වෙනස් විදිහකට සමාජය ඉස්සරහට මෙහෙවන්න කියලා වැනි අදහසක් සමාජයේ තිබුණා. තිබිලා තමයි ඔහු බලයටපත් කරේ. නමුත් අද අපි කවුරුද දන්නවා ඒ අත්දැක බැලීම 2019 කරපු අත්දැක බැලීමත් මහජනයා බරපතල කලකිරීමකට ලක් වෙලා තියෙනවා කියන එක අමුතුවෙන් කිව යුතු නැහැ. එතකොට මෙන්න මේ එක ළඟ සිදුවෙච්ච බරපතල අපේක්ෂා භංගත්වයන් සහ මේ බලාපොරොත්තු බිඳවැටීම් දෙක නිසා සමාජයේ ඉන්නේ දේශපාලන වශයෙන් මේ ඒකට අපි කියන උමතු වෙන්න පුළුවන් වගේ මට්ටමකින්. තාම කලබල වෙන්න පුළුවන් මට්ටමකින්. ඒතකොට ඒ වගේ වෙලාවක අපි කරන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි කලබල වෙලා දේශපාලනය පිළිබඳ විවිධ තීන්දුව ගන්නවා වෙනුවට දේශපාලනය අපේ ලංකාවේ අතීතය සහ වර්තමානය පිළිබඳවත් ඒ වගේම වෙනත් රටවල් වල අත්දැකීම් පිළිබඳවත් ගැඹුරු විශ්ලේෂණයකට ගිහිල්ලා විවෘත සාකච්ඡාවකට ගිහිල්ලා බලන්න ඕනේ. අපි කොහොමද මොකක්ද මේන් ඉදිරියට ලංකාවට තියෙන මාවත? ඒතකොට දැන් මෙතනදී අපි විශේෂයෙන් සිහිපත් කරගත යුතු කාරණේ තමයි ලංකාවේ තියෙනවා දැන් අපි බොහෝ විට ඉන්නවා දෘෂ්ටිවාදී කඳවුරු වලට බෙදලා. ඒක අපි සමහරට පිළිගන්නේ නැතුව ඇති අපි දෘෂ්ටිවාදයකට අයිති කියලා අපි කියනවා අපි විවෘතයි කියලා. නමුත් බොහෝ විට අපි කුමන හෝ දෘෂ්ටිවාදී කඳවුරකට කුමන විදියකින් හෝ සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. ඒකට අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකයේ අත්දැකීම තමයි පහුගිය කාලේ පුරාම තියෙන අත්දැකීම තමයි ඒ රටවල් සාර්ථක වෙලා තියෙන විශේෂයෙන්ම මේ බරපතල අභියෝගයන්ට මුහුණ දීපු රටවල් සාර්ථක වෙලා තියෙන්නේ ඒ අභියෝගයන් ජයගත හැකි අන්දමේ විවෘත සිටීමකට යාමේ. ඒක තමයි අපි දකින්න ඕන දේ. උන්ට පුළුවන් වෙලා ගොඩක් රටවල් වලට පුළුවන් වුණා ඔවුන් දේශපාලන වශයෙන් විවිධ දෘෂ්ටිවාදයන්ට අයිති වෙලා තියෙන අතරතුරම ඒක ඉක්මවා යන. ඊට වඩා වෙනස් තැන් වලට යන්න. ප්‍රචලිත උදාහරණ දෙක තුනකින් කියනවා නම් දැන් සුප්‍රසිද්ධ උදාහරණය තමයි චීනය. මේ තමන්ගේ කොමියුනිස්ට් පක්ෂ පාලනයක් දේශපාලන වශයෙන් කොමියුනිස්ට් පක්ෂ පාලනයක් තියෙන අතරතුරම ආර්ථිකයට භාවිත කළා වෙළඳපොළ ආර්ථිකයක ක්‍රමවේද. ඔවුන් එකෙන් අති සාර්ථකත්වයක් ලැබුවා. ඒ වගේම 1906 එංගලන්තයේ ඇති කරපු ඒ කියන්නේ ලිබරල් පක්ෂය, එංගලන්ත ලිබරල් පක්ෂය විසින් ඇති කරපු වෙනස්කම්. ඒවා ඉතාම බරපතල වෙනස්කම්. ඔවුන් මොකද ලිබරල් පක්ෂය
කියන්නේ එතකොට නිර්බාධවාදය කියලා අපි යෝගින ආර්ථික නිර්බාධවාදය කියන්නේ රාජ්‍ය වෙළඳපොළට මැදිහත් නොවීම කියන එක ඉතාමත්ම වැදගත් කොට සලකපු මේ දේශපාලන මතවාදය. මේ දේශපාලන මතවාදය නියෝජනය කරපු දේශපාලන පක්ෂය මොකද කළේ? ඒකෙන් අයින් වෙලා මේ රාජ්‍ය මැදිහත් වීම ගෙනාවා. විශේෂම සුබ සාධනීය විදිහට රාජ්‍ය මැදිහත් වීම අරන් ආවා. මේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුලට. ඒගොල්ලෝ ආණ්ඩු බලය ගත්තයින් පස්සේ. එතකොට ඒකෙන් ඔය අලුත් ධාරාවක් ඇති වුණා. ලංකාවෙත් මම පෞද්ගලික කාලේ පොඩ්ඩක් යාන්තමට මැදිහත් වුණා සමාජවාදය පිළිබඳ යම් විවාදයකට. ඒකෙදිත් මට තේරිච්ච දේ තමයි ගොඩක් අය සමාජවාදය ලෙස අඳුනගන්නේ මේ අර නූතන ලිබරල්වාදී අදහස් පද්ධතිය. අතරම ගත්තොත් ඒක මම වැරද්දක් ලෙස ගන්නෙ නෑ. නමුත් ඒක තමයි බොහෝ විට උන් හඳුනා ගන්න ආකාරය. ඒකෝට ඒක ගෙනාවේ 1906 ඔය බ්‍රිතාන්‍යයේ ඇතිවෙච්ච ප්‍රතිසංස්කරණ වලින් පසුව දෙවන ලෝක යුද්ධ කාලේදී ඒ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගියා වෙනම දෙයක්. නමුත් එහෙම තමයි ඇති. නමුත් ඒ වගේම තව ඒකෙම තව දිගුවක් කියනවනම් මම මේවා ටිකක් කලින් කියලා තියෙන දේවල් මම නැවත මතක් කරන්නේ මේ කාර්යයට අදාළ නිසා. අනිත් පැත්තට කිව්වොත් එහෙම මේ වගේම තමයි ඔය මේ මාග්‍රට් තැචර් විසින් ඇති කරපු ප්‍රතිසංස්කරණය. මාග්‍රට් තැචර්ට පුළුවන් වුණා ලිබරල් මුල් ලිබරල් වාදය කියන්නේ සම්භාව්‍ය ලිබරල් වාදයේ තියෙන දේවල් ටික අරන් එන්න මේ තමගේ කොන්සර්වේටිව් පක්ෂය ඇතුළට. ඒකෙන් තමයි ඔය අද නව ලිබරල් වාදය නමින් ගර්හාවටපත් වෙන ක්‍රමය. මම නම් කියන්නේ නව ලිබරල් වාදය කියලා අපි දෙයක් ගර්හාවට ලක් කළ යුතු නැහැ. අපි ඒකත් විවෘතව සාකච්ඡාවට ලක් කළ යුතුයි කියන එකයි මගේ අදහස. නමුත් කෙසේ වෙතත් අද නව ලිබරල් වාදය ලෙස ගර්හාවට ලක් වෙන ක්‍රමය තැචර් විසින් තමයි මේ කොන්සර්වේටිව් පක්ෂය නැත්නම් දක්ෂිණාංශික පක්ෂයට අඳුන්වන්නේ. ඒකෙන් ඇත්තටම බ්‍රිතාන්‍ය බරපතල බිඳ වැටීමකින් ගැලවුණ ආර්ථික බිඳ වැටීමකින් ගැලවිලා උන් නැවත වරක් ශක්තිමත් ආර්ථිකයක් විදිහට නැගී හිටියා. ඒක තමයි ලෝක අත්දැකීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන අපි ඒ දෘෂ්ටිවාදයෙන් අපිට නියම කරන නැත්නම් අපි පිළිගන්න දේශපාලන කඳවුරෙන් අපිට වට්ටෝරුවක් ලෙස නියම කරන ක්‍රමයෙන් පිටස්තරව හිතන්න පුරුදු වෙන්න අත්‍යවශ්‍යයි කියන එක තමයි අපි මේකෙන් උගත යුතු පාඩම. එතකොට දැන් අපි මම නිකන් ඊළඟ වෙලාව මම දන්නේ මට කොච්චර වෙලාවක් තියෙනවද කියලා කෙසේත් මගේ වෙලාව මම පාවිච්චි කරලා මෙහෙම කියන්න. අපි කරුණු කීපයක් අරගෙන බලමු. අපිට මෙහෙම වෙනස්ව මේ කල්පනා කළ යුතු තැන් පිළිබඳ. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ආර්ථික මේ වර්ධනය ආර්ථික සංවර්ධනය පිළිබඳ යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා. යම් ආකාරයක නේද? බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ආර්ථික වර්ධන දැන් මේ ආර්ථික අර්බුදය නැතත් මම කලින් කිව්වා වගේම ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ දීර්ඝකාලීන අර්බුදයක් තිබ්බා. එතකොට ඒක සෑහෙන කාලයක් තිස්සේ. ඒ කියන්නේ අපි හැමදාම මේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරගෙන ආවා. ඒකට අපිට අපි දැන් අද අපි විවෘත ආර්ථිකය පිළිබඳ ගොඩක් වෙලාවට මේ වැනි සංවාද වලට සම්බන්ධ වෙන සමහර ජාතිකවාදී පිරිස් සමහර විට වාමවාදී පිරිස් විවෘත ආර්ථිකය කියන වචනේ ඇහිච්ච ගමන් තාම කලබලයටපත් වෙලා ඒක ප්‍රතික්ෂේප කරනවා. විවෘත ආර්ථිකය ජයවර්ධන ප්‍රතික්ෂේප කිරීමේ ආකාර දෙක තමයි එක අතකින් විවෘත ආර්ථිකය අනිත් පැත්තෙන් ජනාධිපති ක්‍රම. ඒත් අපි ඒවා ආපහු අරගෙන විවෘත සංවාදයකට ලක් කළ යුතුයි කියන එකයි අපේ අදහස. ඒ කියන්නේ දැන් විවෘත ආර්ථිකය පිළිබඳ බරපතල විවේචනයක් මේ ආකාරයෙන් තියෙද්දී නමුත් බලන්න මියුට් කරන්න. මේ අපි බලන්න ඕනි මේ ඒ කියන එක හරිද කියලා. ඒ කියන්නේ විවෘත ආර්ථිකය කියලා අපි කියන එක නැත්නම් නව ලිබරල් වාදය මොකක් හරි කියන එක. දැන් ඔය නව ලිබරල් වාදී කියන්නේ මේ නව ලිබරල් වාදී වුණාට ඒක ලිබරල් අදහසක් නෙමෙයි. සාමාන්‍ය සාකච්ඡාව සඳහා කියන්නේ නව ලිබරල් වාදී කියන්නේ දක්ෂිණාංශික නැත්නම් කොන්සර්වේටිව් අදහසක්. එතකොට ඒකේ තියෙන්නේ මේ සරලව කිව්වොත් එහෙම නව ලිබරල් වාදය අති සරල කරලා ගත්තොත් එහින් කියවෙන්නේ මේ විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමයක නිර්බාධවාදයට ආසන්න ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් සමග බොහොම මධ්‍යගත බල සම්පන්න රාජ්‍යයක් ආණ්ඩු ක්‍රමයක්. මේ දෙක තමයි එකතුව. ලිබරල් කියන පැරණි ලිබරල් එකේ තිබුණේ රාජ්‍ය දේශපාලන වශයෙන් උත් රාජ්‍ය බොහොම අඩුවෙන් වැඩ කරන නැත්නම් වැඩි මර්ධනකාරී නොවන එක, මධ්‍යගත නොවන එක. සහ ආර්ථික වශයෙන් උත් මධ්‍යගත නොවන නිදහස් ආර්ථිකයක්. නමුත් නව ලිබරල් වාදී කියන්නේ නූතන මේ සම්භාව්‍ය ලිබරල් වාදයට වඩා නව ලිබරල් වාදයේ වෙනස තමයි නව ලිබරල් වාදය කියන්නේ කොන්සර්වේටිව් නැත්නම් දක්ෂිණාංශික පක්ෂ වලින් එන මධ්‍යගත රාජ්‍ය ක්‍රමය ආණ්ඩු ක්‍රමය තියාගන්න ගමන්ම ආර්ථිකය ලිහිල් කරනවා. ඒක තමයි ඔය
ඔය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඇත්තටම ඔහු මේ නව ලිබරල් වාදය කියන්නේ තැචර් රාජ්‍ය බලයට එන්න කලින්මයි ඔහු ඒක කරේ. ඔහුට ඒක ආදර්ශය වුණේ සිංගප්පූරුව වැනි පෙරදිග නැගෙනහිර ආසියානු රටවල්. ඔහුගේ ආකාරයත් හොඳට බැලුවොත් ඒක තමයි කියලා පේනවා. ඒ කියන්නේ රාජ්‍ය මධ්‍යගත කරනවා බරපතල. නමුත් ඊට සමාන්තරව ආර්ථිකය ලිහිල් කරලා දානවා. ඒ තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ක්‍රමයයි ඒකම විවෘත ආර්ථිකය කියලා අපි අඳුරගන්න ක්‍රමය. දැන් ඒකේ මේ සම්පූර්ණ කොටස අතහැරලා අපි ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපිට අපි විමසලා බලන්න ඕනේ ඇත්තටම ওই විවෘත ආර්ථිකයේ ඔය කියන තරම් රකුසෙත් එක. දැන් අපි අවුරුදු 40 ගානක් විවෘත ආර්ථිකයේ ඉඳලා තියෙනවා. දැන්ම අපි හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි සම්පත් ලංකාවේ ගොඩනගලා තියෙන ආකාරය පිළිබඳ මොන බරපතල ප්‍රශ්න තිබුණත් ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් එම නිදහස් තරංකාරී වෙළඳපොළ ක්‍රමය ඔය කියන තරම් රකුසෙක් නෙවෙයි. ඒක මගින් ඒක සම්පත්ජනනය කිරීම සඳහා අවශ්‍ය මම මේක සාකච්ඡාවට කැමතියි. සම්පත්ජනනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සපයනවා. ඒ කියන්නේ ඒක සම්පත්ජනනයට හොඳ එකක්. කොටිම කියනවා නම් මේ ජේ.ආර්. ජයවර්ධන අපේ රට විවෘත ආර්ථිකයට ගියාවෙන් පස්සේ වසර මම හිතන්නේ 12කට විතර පස්සේ තමයි ඉන්දියාව ආවා මේ ක්‍රමයට. ඒ වගේම චීනය අපේ කාලෙම නිදහස් තරංකාරී වෙළඳපොළ ක්‍රමයේ පිළිගත්ත කොමියුනිස්ට් පක්ෂ ආකෘතිය තුල. ඒ වගේ රටවල් ගණනාවක් මේ පැත්තට ආවා. ඒ වගේම එංගලන්තය ගත්තොත් එංගලන්තයේ ලේබර් පක්ෂය පව මේ ප්‍රතිපත්තියට ආවා. ලංකාවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වෙන නමක් යෝජනා කළා මේ විවෘත ආර්ථිකයේ මානසික මුහුණුවරක් කියන මම කියනවනේ ව්‍යාජ විදිහකට ඒ කියන්නේ එක්තරා ආකාරයක පොඩි බොරුවක් කියමින් විවෘත ආර්ථිකය පිළිගත්තා. මේක තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන බරපතල වැරද්ද. දැන් කාට හරි කියන්න පුළුවන්ද අපි කල්පනා කරලා බැලුවොත් ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරපු විවෘත ආර්ථිකයයි චන්ද්‍රිකා කුමාරතුංග විසින් මානසික මුහුණුවරක් දුන්නයි කියන විවෘත ආර්ථිකයේ තියෙන මොකක් හරි වෙනසක් කියන්න පුළුවන්. කියන්න බෑ. ඒ වෙනසක් නැහැ. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හරි වෙන කවුරු හරි ඇවිල්ලා එහෙම වෙනසක් කරාද? එහෙම වෙනසක් කළා නැහැ. මුකුත් කළා නැහැ. නමුත් අපි කැමති එහෙම බනින්න මොකක් හරි එකක් අරගෙන විවෘත ආර්ථිකය ගත්තොත් ඒකට බනින්න මුළු අවුරුදු ගානම අපි බනිමින් ඉන්න ලෑස්ති. හැබැයි අපි කොයි වෙලාවවත් ඒක අවංකව පිළිගැනීමක් කරන්නේ නැහැ. මම කියන්නේ අපි මේක විවෘතව මේසෙ උඩට දාලා සාකච්ඡා කරන්න ඕනේ. ඇත්තටම විවෘත ආර්ථිකය ඔය කියන තරම් නරකද නැත්නම් ඒකට වෙනස් විකල්ප ක්‍රමයක් තියෙනවද සම්පත් ජනනය කිරීම සම්බන්ධයෙන්. ඔය විවෘත ආර්ථිකය කියන වචනයට වැරදි අර්ථකථන තියෙනවා. ඕන අපිට කියනවා නිදහස් තරංකාරී වෙළඳපොළ ක්‍රමය. ඒක සම්පත් ජනනය සම්බන්ධයෙන් කොච්චර හොඳද කියලා. ඒක අපි මම හිතන්නේ අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. අර චන්ද්‍රිකා මැතිණිය කළා වගේ යම් වචන හරඹයකින් ඒක වහලා තමන් පිළිගැනීම වෙනුවට විවෘත පිළිගැනීමට ලක් කිරීම තමයි සුදුසුම ක්‍රමය වන්නේ. මොකද එතකොට පුළුවන් වෙනවා අපිට ඒක ක්‍රමයක් ලෙස අරගෙන ඇත්ත විදිහට සාකච්ඡාවක් කරලා මේකේ ලංකාවට ගැලපෙනවා නම් ඒ කොටස මොකද්ද නොගැලපෙන කොටස මොකද්ද කියන එක පිළිබඳ අවංක සංවාදයක් කරනවා. අද අපි ඒ වෙනුවට කරන්නේ අපි වචනයකට වහගෙන බොරුවක් කරමින් සමාජය රවට්ටන ආකාරයකින් තමයි අපි මේ කටයුතු කරන්නේ. සමාජවාදය පිළිබඳ පෞද්ගලික දවස් ටිකේ ගිය විවාදයේදීත් මම දැක්ක දේ තමයි එක අතකින් ගොඩක් අය මේ සමාජවාදය යනු කුමක්ද කියන ප්‍රශ්නය හරියට ගන්නෙ නැහැ. ඒ පිළිබඳ විවිධ ඒ කියන්නේ ඇහුවොත් මොකද්ද ඔබලායින් අදහස් කරන්න කියන එක පිළිබඳ අදහසක් නැහැ. දෙවෙනි කාරණේ තමයි ගොඩක් අය කැමති සමාජවාදය නොපිළිගන්න අය පවා කැමති සමාජ සදාචාරයක් ලෙස සමාජවාදය පිළිගන්න. ඒ කියන්නේ මේ සමාජයේ ඉස්සරහා අපි සමාජවාදී නොවුනොත් ඒක නිකන් පාපයක් වැරද්දක් ලෙස ගන්න එක පේනවා. ඉතින් ඒක වෙනුවට අපිට පුළුවන් වෙන්න ඕනේ ආර්ථික ක්‍රමය මොකක්ද කියන එක පිළිබඳ සංවාදය විවෘත අවකාශයක කරන්න. ඒ වගේම තමයි දැන් ඒකේ අනිත් පැත්ත ගත්තොත් දැන් විවෘත අපි තරංකාරී වෙළඳපොළ ක්‍රමය හොඳයි කියන එකත් එක්කම එන ලංකාවේ තියෙන අනිත් එක තමයි ඒ කියන්නේ රාජ්‍යාංශය කිසිසේත් මැදිහත් නොවිය යුතුද කියන එක අනාගතය සඳහා සංවාදය. අතන ලංකාවේ තියෙන අපිට පේන්න තියෙන එකක් තමයි 1980 දශකයේදී මොන පෞද්ගලීකරණයකට වුණත් සියලු දෙනා විරුද්ධව. ඒ කියන්නේ පෞද්ගලික කිව්වොත් එහෙම එතනින්ම ඒකට විශාල විරෝධයක් ඇති වෙනවා. අද ඇති වෙලා තියෙන ඊට දශක දෙක තුනකට පස්සේ අද ඇති වෙලා තියෙන තත්ත්වය තමයි ඕනෑම දෙයක් සඳහා වූ විසඳුම ලෙස පෞද්ගලීකරණය ගැනීම. නැත්නම් රාජ්‍යංශයේ මැදිහත් වුණොත් සම්පූර්ණයෙන්ම වැරදි කියලා හිතන තැනට සමාජයපත් වෙනවා. ඉතින් අපි මේකත් අර විදිහට විමසලා බැලුවොත් අපිට පේන දේ තමයි නැගෙනහිර ආසියානු රටවල් අපි ආදර්ශකට ගන්න කැමති. මම එහෙම ආදර්ශකට ගන්න කැමති නැහැ. නමුත් ආදර්ශ කොට ගන්න රටවල් වල පවා ඒ කියන්නේ
දකුණු කොරියාවේ ගත්තත් තායිවානයේ ගත්තත් සිංගප්පූරුවේ ගත්තත් ඒ රටවල් වල විශේෂයෙන් මේගොල්ලන්ගේ ආර්ථික සංවර්ධන මාවතේ මුල් යුගවල පැහැදිලිවම මේ රාජ්‍යාංශය ඉතාමත්ම තීරණාත්මක කාර්යභාරයක් කළා. විශේෂයෙන්ම ප්‍රාග්ධන පෞද්ගලිකංශයට ප්‍රාග්ධනයේ හිඟ බවක් පෙවුනහම ඒ වගේම පෞද්ගලිකංශයේ ආයෝජනය නොකරන නමුත් ආර්ථික වර්ධනය සඳහා උපාය මාර්ගික විදිහට ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍ර සඳහා පැහැදිලිවම රාජ්‍යාංශයේ මැදිහත් වෙලා තියෙනවා ඔය හැම රටකම. විතරක් නෙවෙයි අද අපි ගත්තත් කවුරුත් දන්න හොඳට බැලුවොත් රාජ්‍යාංශයේ මැදිහත් වීම අදත් ඔය රටවල තියෙනවා. එතකොට එතනදී අපි ඒක පිළිබඳ හරියට බලනවා නම් මම හිතන්නේ අපි බලන්න ඕන තැන තමයි රාජ්‍යාංශය අපේ රට කියන්නේ අපි රාජ්‍යාංශය අකාර්යක්ෂමයි කියලා නෙමෙයි පටන් ගන්නෙ. රාජ්‍යාංශය කොතෙන්ටද හරියන්නේ කියලා අපි සාකච්ඡාව ආරම්භ කරා. අද අපේ රටේ වෙලා තියෙන්නේ එක කණ්ඩායමක් රාජ්‍යාංශය සහ මුලින්ම එපා බිඳුවක්වත් ඒ රාජ්‍යාංශයේ මැදිහත් නොවිය යුතුයි කියන මතේ ධර්මින් ඒකට සම්බන්ධ වෙන්නේ. එතකොට අනිත් අය සම්බන්ධ වෙන්නේ සම්පූර්ණම රාජ්‍යාංශය සම්පූර්ණම කියලා ඒගොල්ලෝ කිව්වේ නැතත් රාජ්‍යාංශය විසින් අහවල් දේ සියලු දේවල් කළ යුතුයි කියනවා වගේ මානසිකත්වය. ඒ වෙනුවට රාජ්‍යාංශයක දුර්වලතාවය මොකක්ද කියලා අපි බලුවොත් අන්න එතකොට අපිට මේ පේනවා රාජ්‍යාංශයක තියෙන සමහර දුර්වලතා. උදාහරණයක් කළමනාකරණයෙහි සමහර විට රාජ්‍යාංශය අසමත්. හැමතැනදීම නෙවෙයි. සමහර විට අසමත්. ඒකට සිංගප්පූරු වගේ රටවල් ඒවා ජය අරගෙන තියෙන ආකාර තියෙනවා. ඒ වගේම තමයි මේ දේශපාලන අනුග්‍රහය කියන එක විසින් රාජ්‍යාංශය අර ඡන්ද මැතිවරණ දේශපාලනයේ මේ ගොදුරක් බවට පත් කරලා තියෙනවා. ඒක සඳහා පාවිච්චි කරන උපකරණයක් බවට පත් කරලා. ඒ නිසා තමයි සමහරට රාජ්‍යාංශවල සේවකයෝ වැඩි වෙලා ඒ ප්‍රශ්න පැනන්නේ. ඒව පිළිබඳව අපි ඒ විදිහට බැලිය යුත්තේ කියන එක තමයි මේ මම හිතන්නේ අපි ඒක තමයි ගන්න ඕනේ දේ. ඔය වගේම තමයි මේ එකම පැනනගෙන කාරණා තමයි සුබ සාධනය පිළිබඳ කාරණේත් මේ වගේම කාරණා. සුබ සාධනය ගත්තොත් අපි බොහෝ විට කල්පනා කරන දේ තමයි සුබ සාධනය මේ ඒ කියන්නේ දැන් කොම්පියුටර් ඒ කියන්නේ විවාද පාලන තැනකින් කිව්වොත් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ පෞද්ගලික කාලයේ ඇතිවෙච්ච විවාදයේදී පේන්න තිබිච්ච දේ තමයි ගොඩක් අය මේක දකින්නේ ඒ කියන්නේ සුබ සාධනේ එපා කියන මානසිකත්වයක් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා සුබ සාධනේ සාමුලින්ම කළ යුතුයි කියන උදාහරණයක් කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් ඉදිරිපත් කරපු සරණ පාඨයක් තමයි සියලු උසස් පෙළ සමුතුන්ට සරසවි වරම් දියව. ඒක අතර මේක හරි සටන් පාඨයක්ද කියන එක පිළිබඳ අපිට සංවාදයක් එතකොට ඒක සංවාදය හරි එකක්ද කියන එක පිළිබඳ අපේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තොත් එහෙම විශ්වවිද්‍යාල පිළිබඳ මම මේ කාරණා ටික මම කෙටියෙන් කියලා ඉන්නම්. ඊට පස්සේ මම කැමති වැඩි මොකද මට මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය එක්ක සම්බන්ධ වීමක් නැතුව මට කතා කරගෙන යන්න අමාරු දිගට. ඒ නිසා මම කාරණා කීපයක් කෙටියෙන් කියලා ඊට පස්සේ මම කැමති වැඩිපුර සංවාදයට යන්න. මේ එතකොට ඒ නිසා මේ අධ්‍යාපනය සෞඛ්‍ය වගේ දේවල් අපි ධනවාදී ලංකාවේ වචනෙන් කියනවා නම් ධනවාදීම කියලා හිතන රටවල් වල සෞඛ්‍ය සහ අධ්‍යාපනය ගත්තොත් ඒ දෙක එක්ක රාජ්‍යාංශය විසින් කරනවා නැත්නම් සමාජීය වශයෙන් සපයනවා එහෙම නැත්නම් සුබ සාධනමය වශයෙන් සපයනවා. ඒක අපි අමතක කරලා තියෙන කාරණා. ලංකාවේ ඒක ඒ වෙනුවට අපි සාකච්ඡා කරන්නේ මොකටද මේ විශ්වවිද්‍යාල එහෙම ආණ්ඩුව ගෙනියන්නේ වගේ මානසිකත්වයකින් තමයි අපි කතා කරන්නේ. ඒක ඒ කියන්නේ අපේ තියෙන්නේ මේ සුබ සාධනය ඒ කියන්නේ එක සමාජ විශාල කණ්ඩායමක් උසස් කරන විශේෂම වාමාංශිකයන්. කාලයක් තිස්සේ වාමාංශිකයන් සිටපු අයත් ඒ වගේම සමහරට දැනටමත් ඒ වාම මතවාදයන් දරන අය පවා මේව ප්‍රශ්න කරන තැනක් අපිට පේනවා. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නෙත් එහෙමයි. සෞඛ්‍ය ඊටම අඩු වියදමක් අපි ඒක පුද්ගල සෞඛ්‍ය වියදම විදිහට දරන්නේ. නමුත් අපි ඒකෙන් අඩුම තරමින් ප්‍රාථමික සෞඛ්‍ය දර්ශකවලවත් අපි සෑහෙන දුරට ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ඒකට ඒ ඉදීම විසින් පෙන්වන දේ තමයි එක පැත්තකින් රාජ්‍ය අපි රාජ්‍යාංශය අකාර්යක්ෂමයි කියනකොට අඩුම තරමින් සෞඛ්‍යාංශයේදී ඒ තරම් ඔය කියන තරම් කාර්යක්ෂම නැහැ එක්ක. එහෙම නැත්නම් මේ ලංකාවේ ඒ කියන්නේ සෞඛ්‍ය සැපයීම සඳහා සමහරට මේ අපේ පවත්නා ක්‍රම වේදය හොඳයි. ඒ විදිහට අපි ඒක ඒ දිහා බලන්න ඕනේ.
එතකොට ඒ නිසා අපි ඇත්තටම සුබ සාධනය පිළිබඳ කාරණේත් අපි ගන්න ඕනේ අපිට ඒ පමණ දැනගෙන සුබ සාධනය කිරීම එක තමයි කියන තැනට තමයි අපි ගමන් කළ යුත්තේ. එහෙම නැත්නම් සුබ සාධනය තිබිය යුතුද නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්න බෑ. දැන් මොකද අද අපි අහමින් තියෙන ප්‍රශ්නේ මේ විදිහට. ඒ වගේ මේ කාරණා ටික දිගටම කියාගෙන ගියොත් වංචා දූෂණ සම්බන්ධයෙන් පෞද්ගලික දවසල විවාදයකට පැටලුණා. නමුත් එහෙනම් මම ගැන වැඩි කියන්නේ නැහැ. ඊට ඒ විවාදයට පැටලුණු නැති කාරණයක් මම කියන්නම්. මොකද මම ජාතිකවාදී පසුබිමකින් එන එක්කෙනෙක්. ඒතකොට ඒකේ ගත්තොත් එහෙම ලංකාවේ තියෙන එකක් තමයි මේ ආගම හා සංස්කෘතිය ආර්ථික වර්ධනයට බාධාවක් විදියට කරන හඳුනාගන්නේ. නැත්නම් ආගම සංස්කෘතිය මොකටද වගේ එකක් එක පැත්තකින් අහනවා අපිට පේනවා. විශේෂයෙන්ම Facebook භාෂාවෙන් ගත්තොත් එහෙම ඒවල තියෙනවා මේ 2500 මෙහෙම අම්පු වෙන වචන වලින් එක් කියන්නේ මෙතන. සාකච්ඡා නොකළ යුතු ඒ 2500 මෙන්න මෙහෙම එක මේ ඒක තමයි ලංකාවේ මේ ඔක්කොම විපත් වලට හේතුව කියන්නේ. අතන මේකට පදනම් වෙන්නේ මම චුට්ටක් ඔය න්‍යාය පැත්තේ යන්තමට සඳහනක් කරොත් ඔබ සමහර ගොඩක් අය දන්නවා මැක්ස් වෙබර්ගේ ඔය ප්‍රසිද්ධ තීසිස් එකක්. ඔහු විසින් ඉදිරිපත් කරපු ප්‍රවාදයක්. ඔහු කිව්ව දෙයක් තමයි මේ ප්‍රොටෙස්ටන්ත කතෝලික ආගමට වඩා ප්‍රොටෙස්ටන්ත ආගමේ තියෙන දේවල් එතන තියෙන සාරයන් එහි තියෙන මේ වැඩ සංස්කෘතියන් බලපෑවා ධනවාදයේ වර්ධනයට. ඒ නිසා මේ මගින් ඇතිවෙච්ච දේ තමයි සමහර ආගම් සහ සංස්කෘති බලපාන ආර්ථික වර්ධනයට සමහර ඒවාට සංරෝධක ලෙස ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒතර මේක හැබැයි අපි සෑහෙන දුරට ප්‍රවේශමෙන් ගන්න ඕන පරිහරණය කරන්න ඕන මතයක්. හේතුව එදා 1920 ගණන් වලදී ආර්ථික සංවර්ධනයට බාධාකාරී ලෙස හඳුනා ගන්නා ලද ආගම් සහ සංස්කෘතීන් තිබියදී ඒ කියපු රටවල් ඒ කියන්නේ ඒ රටවල් වල ආගම සංස්කෘතිය නිසා ඒ රටවල් දියුණු වෙන්නේ නැහැ කියලා කියපු රටවල් අද දියුණු වෙලා තියෙනවා. ඒකට ඒකේ තේරුම තමයි ඒ රටවල් වල ආගමික සංස්කෘතික දේවල් වලට බලපෑමක් වෙලා නැහැ කියන එක. ආර්ථික වර්ධනයට ආගම සංස්කෘතිය බලපෑමක් වෙලා නැහැ. ඔව් මම නනේ බට් එපිසෝඩ් එකක් මේව කතා කරලා ඉවරයි. මේ මියුට් කරගන්නකෝ මේ කට්ටිය මේ එතකොට මේක අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි ආගම සංස්කෘතිය පිළිබඳ කාරණේ ගත්තොත් ඒ පැත්ත. ඒ කියන්නේ අපි කියන ආගම සංස්කෘතිය පිළිබඳ යම් හැල්මක් තියෙන අයටත් තියෙනවා තව පැත්තේ කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි ඒ පිළිබඳ ඒ කියන්නේ මේ නූතන තත්ත්වයන්ට ගැලපෙන ආකාරයට තමන්ගේ ආගම් සහ සංස්කෘතීන් යලි අර්ථකථනයට ලක් කිරීම. ඒක සෑහෙනදුරට අවශ්‍යයි. ඒම අර්ථකථනයට ලක් කිරීමෙන් තොරව ඉදිරියට යන්න අමාරුයි. දැන් අද අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මම කියන්නේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ආගම සංස්කෘතිය කැපකිරීම නෙවෙයි. අනික ආර්ථික සංවර්ධනය සම්බන්ධ කාරණේ විතරක් නෙවෙයි. දැන් දේශපාලනය ගත්තොත් එහෙම දේශපාලන ආණ්ඩුක්‍රමය දේශපාලනය වගේ දේවල් ගත්තොත් ඒවලද විශ්වව්‍යාප්තව ඇති වෙලා තියෙන සමහර මේ පිළිගැනීම්. උදාහරණයක් මානව අයිතිවාසිකම් පිළිබඳ වගේ දේවල්. ඒවා ලෝකේ ඇති වෙලා තියෙන දේවල්. ඒකට ඒවත් එක්ක අපි කොහොමද අපේ ආගම හා සංස්කෘතියෙන් සම්බන්ධ කරගන්න කියන පැත්තට විවාදේ පැවතියි. සංවාදේ පැවතියි. ඒක තමයි අපේ උත්සාහය. නමුත් අවසානට ලංකාවේ ගත්තොත් එහෙනම් පෞද්ගලික අවුරුදු 15 අඩුම තරමින් ඇති වෙලා තියෙන බරපතල අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අපි කොටිම ගිහිල්ලා ධම්මික පැණිය කියන තැනට ගෙනාවා අපේ මේ දේශීයත්වයේ පිළිබඳ තියෙන අදහස එතෙන් යනකම්. ලෝක රටවල් දෙකයි රාජ්‍ය අනුග්‍රහයේ මෙබඳු ව්‍යාජ ඖෂධයක් ප්‍රවර්ධනය කළේ. ශ්‍රී ලංකාව සහ මොසැම්බික් රට පමණයි. වෙන කිසිම රටක් මෙබඳු බරපතල ව්‍යසනයක් ඉදිරියේ අර වගේ පැරණි නෙමෙයි අර වගේ මිත්‍යාව ප්‍රවර්ධනය කළේ නැහැ රාජ්‍ය අනුග්‍රහය සහිත. මොකද අතරම ලංකාවේ තත්ත්වය කොයිතරම් දුරට අපි ඒ ජාතිකවාදී මතය ගත්තොත් ඒක කොයිතරම් දුරට ඒ පැත්තට ගමන් කරාද කියන එක මම හිතන්නේ අපි කවුරුත් දන්නවා ඒක අමුතුවෙන් කිය යුතු නැහැ. ඒක නෙවෙයි මේකේ දෙපැත්තක් තියෙනවා කියන්නේ ඒකයි. මේ සිංහල බෞද්ධ ජාතිකවාදය කියන එක ගත්තොත් ඒක එක කොටසක් එක කියනවා සාමුලින් ඒක වැරද්දක් කියන අර්ථයෙන් ගන්නවා. ජාතිකවාදය අතරින්ම අපි සිංහල බෞද්ධකම කියන එක ගත්තොත් ඒක බරපතල වැරද්දක් ලෙස ගන්නවා. අනිත් පැත්ත මොකද කරන්නේ? අනිත් පැත්ත ඒක සනාථ වෙන විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ තාමත්ම
ලෝක මට්ටමින් නැත්නම් කියන්නේ ජාත්‍යන්තර සදාචාරයක් කියන ලෝක සදාචාරයක් තියෙනවනේ. ඒ සදාචාරයට හෝ මේ මිමි වලට නැත්නම් යුක්ති සාගත ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන ආකාරයේ අදහස් ආගමික හා සංස්කෘතික නාමයෙන් ඉදිරිපත් කරනවා. සමහරවිට පසුගාමී අදහස් ඉදිරිපත් කරනවා. අපි පුළුවන් වෙන්න ඕනේ අපි පැත්තටම හැරලා ආපහු ප්‍රශ්න කිරීමක් කරගන්න මේක මේ විදිහටද යා යුත්තේ කියලා. මේක තව ඉතින් මොන සාකච්ඡාවේදී ගන්න පුළුවන්. ඒ තමයි මේ අදහස් සමහරට මතු කරන අය ඒ අදහස් පෞද්ගලිකව තමන්ගේ ජීවිතය තුළ භාවිත කරන අය නෙවෙයි සමහරට. ඔවුන් ඒවා දෘෂ්ටිවාදී මේ ලෙස ප්‍රකාශයට පත් කරනවා. නමුත් මතවාදී විදිහට ප්‍රකාශයට පත් කරනවා. නමුත් ඔවුන් කවදාවත් ඒවා ඔවුන්ගේ ජීවිතවල කොටසක් ලෙස සැලකන්නේ නැහැ. ඇත්තම ගත්තොත්. නමුත් ඒක අර දේශපාලන මේ උද්‍යෝග පාට විදිහට ඒවා ඉදිරිපත් කරනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ මේක මම ඉතින් කතා කරන්නේ නැතුව අවසන් කරොත් මගේ කතාව කියන්න තියෙන මෙච්චරයි. අපිට පුළුවන් වෙන්න ඕනි මේ වගේ බැරෑරුම් මොහොතක ආපහු හැරලා අපි දිහා බලන්න. ඒ ආපහු හැරලා අපි දිහා බැලීමට අපි අපෝසත් වෙනවා නම් අපිට බෑ කවදාවත් අලුත් තැනකට යන්න. අලුත් දෙයක් නිර්මාණය කරගන්න බෑ. මම එක වචනකින් කියනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදයක් ඔය වගේමයි. දැන් එක කට්ටියක් ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විවාදයේ තදින් එල්බගෙන ඉන්නවා පාර්ලිමේන්තු ක්‍රමයක් ආවොත්. ඒ කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් එහෙම රට බරපතල අස්ථාවර භාවයකට පත් වෙනවා. අනිත් කොටස කියනවා මේ ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමෙන් තොරව ලංකාවට අනාගතයක් නැහැ කියන මානසිකත්වය. මේ අදහස් දෙකම ගත්තොත් අතම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන ව්‍යවස්ථානුකූල වාදය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුමත් එක්ක ගත්තොත් මේවා ඉතාමත්ම බරපතල ලෙස වැරදි අදහස්. ඒ කියන්නේ වචන දෙකකින් කියනවා නම් ජනාධිපති ක්‍රමයේ තියෙන හැම රටක් අත්‍යවශ්‍යම ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙලා නැහැ. දැන් උදාහරණයක් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන පූර්ණ ජනාධිපති ක්‍රමය. එතකොට ප්‍රංශයේ තියෙන්නේ අර්ධ ජනාධිපති ක්‍රමයක් නැත්නම් මිශ්‍ර ක්‍රමයක්. එංගලන්තයේ තියෙන්නේ පාර්ලිමේන්තු නැත්නම් කැබිනට් ආකෘතිය. ඒ රටවල් තුනම ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තොත් වෙනස් නැහැ. ඒ කියන්නේ රටක් ජනාධිපති ක්‍රමයක තිබුණා කියලා අවශ්‍යයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. අනික ලංකාවේ මම විතර කියන එකක් ලංකාවේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය කියලා එකක් නෙවෙයි. ඒක ඉතාලම පළමුවෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි ඒක. විධායක ජනාධිපති ක්‍රමය කියලා එකක් ලෝකේ නැහැ. ලංකාවේ තියෙන්නේ අර්ධ ජනාධිපති. ඇත්තටම ලංකාවේ සම්පූර්ණ ජනාධිපති ක්‍රමයකුත් නෙවෙයි තියෙන්නේ. අර්ධ ජනාධිපති ක්‍රමය නැත්නම් මිශ්‍ර ක්‍රමය. අපි කොයිතරම් දුරට වැරදි අදහස් මත ඉන්නවද කියනවා නම් අවුරුදු 40ක් තිස්සේ අපි මේ පවතින ක්‍රමයට අපි විධායක ජනාධිපති ක්‍රමය කියලා කියනවා. ඒක ඉතාමත්ම බරපතල මට ඒක විස්තර කරන්න පුළුවන් කවුරු හරි ප්‍රශ්න අහුවොත් ඉතාමත්ම බරපතල විදිහට නොමගයුණු වචනයක්. මොකද ඒකෙන් කිසිම දෙයක් කියවෙන්නේ නැහැ එක පැත්තකින්. මොකද ජනාධිපති ක්‍රමයද කැබිනට් ක්‍රමයද කියලා අහන්නෙම කවුරු හරි ප්‍රශ්නයකට අහන්නේ. ඒ අහන්නෙම ඔබගේ රටේ ආණ්ඩු ක්‍රමය නැත්නම් ඔය කියන ආණ්ඩු ක්‍රමයේ විධායකය කුමක්ද කියන එකයි. විධායකයේ ස්වරූපය කුමක්ද කියලා යහන. ප්‍රශ්නේම තියෙනවා විධායකයේ ස්වරූපය තමයි අහන්නේ. එතකොට මේ විධායකයේ ස්වරූපය තමයි අපි කියන්නේ පූර්ණ ජනාධිපති ක්‍රමයක්ද කැබිනට් ක්‍රමයක්ද? විධායක ආණ්ඩුව කියන්නේ කැබිනට් ක්‍රමයක්ද නැත්නම් ජනාධිපති ක්‍රමයක්ද නැත්නම් කැබිනට් ක්‍රමය සහ ජනාධිපති ක්‍රමයේ මිශ්‍රණයක්ද? දැන් ලංකාවේ තියෙන ඇත්තටම ගත්තොත් එහෙනම් කැබිනට් ක්‍රමය සහ ජනාධිපති ක්‍රමයේ මිශ්‍රණයක් කියන එක ඔබතුමාලා නිකන් බැලුවොත් කාට හරි බැලුවොත් පේනවා මේ සරල වචනෙන් කියනවා නම් ජනාධිපතිවරණයකින් ජනාධිපති කෙනෙක් පත් කරනවා. ඊට අමතරව මහමැතිවරණයකින් මේ පාර්ලිමේන්තුවක් පත් කරනවා. ඇමරිකාවේ නම් විධායකය කියන්නේ ජනාධිපති විතරයි සහ ඔහුගේ කණ්ඩායම. පාර්ලිමේන්තුවක් අදාළ නැහැ. ව්‍යවස්ථාදායකය අදාළ නැහැ. ප්‍රංශයේ මේ එංගලන්තයේ කියන්නේ ආණ්ඩුව කියලා කියන්නේ පැහැදිලිවම මහමැතිවරණයක් විතරයි තියන්නේ. මහමැතිවරණයෙන් පත් වෙන පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව පත් වෙනවා. ඒක තමයි කැබිනට් ආකෘතිය කියන්නේ. කියන්නේ ව්‍යවස්ථාදායකය තුල තමයි විධායකයෙ ඉන්නේ. නමුත් ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ තියෙන්නේ ජනාධිපතිවරණයකින් පත් වෙන ජනාධිපතිවරයෙකුයි පාර්ලිමේන්තුවෙන් පත් වෙන බහුතර කණ්ඩායම තුල ඉන්න කණ්ඩායමින් තෝරා ගන්න කැබිනට් මණ්ඩලය. දෙක එකතු වීමෙන් තමයි ලංකාවේ ආණ්ඩු ක්‍රමය හැදලා තියෙන්නේ. කවුරු මේ
මොනවා කිව්වත් හොඳට බැලුවොත් පේන දේ තමයි ලංකාවේ ආණ්ඩු ක්‍රමයේ ජනාධිපති බලවත් වෙන්නේ ජනාධිපතිගේ පක්ෂයෙන්ම කැබිනට් මණ්ඩලය આવුත් විතරයි. කැබිනට් මණ්ඩලය අනිත් පැත්තට ගියොත් අත්‍තරම ලංකාවේ තියෙන කැබිනට් ක්‍රමයක් බවට පත් වෙනවා. මේක මේ ලංකාවේ ජනාධිපති ක්‍රමයේ විධායක ජනාධිපති ක්‍රමය කියලා නිකන් බය හිතෙන විදිහට කීම ගතකින් නොම ගැවුණු සුළුයි. ඒ වගේ කාරණා අපි බලන්න. ඊළඟ අනිත් පැත්තත් ඔය වගේම තමයි. ඒ කියන්නේ ගොඩක් අය විශ්වාස කරනවා ලංකාවට කැබිනට් ක්‍රමය අඳුන්වා දුන්නොත් පාර්ලිමේන්තු ක්‍රමය අඳුන්වා දුන්නොත් ලංකාව එකපාරට අස්ථාවර වෙලා පළාත් සභාව වෙන් වෙලා වෙනම රටවල් බවට පත් වෙලා උතුරු නැගෙනහිර වෙන් වෙලා ඊළම පිටවල සාල බිඳ වැටීමක් ඇති වෙයි කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ පළවෙනි හේතුව තමයි ලංකාවේ දැන්ටත් තියෙන එක්තරා ආකාරයක කැබිනට් ක්‍රමයක් තමයි. එහෙම වෙන්නේ නැහැනේ. ඒ කැබිනට් ක්‍රමය ඇතුළේ. එහෙමනම් 2001 දෙසැම්බර් 5 වෙනිදා ලංකාවේ අගමැතිවරයානේ විධායක බලය හේබවුවේ ඔබට මතක නම් අගමැතිවරයා. පමණක් නෙවෙයි 2015 ඉඳන් 2019 වෙනකන් සෑහෙන දුරට තිබුණේ අගමැතිවරයාගේ මූලිකත්වයේ තියෙන ආණ්ඩුවක්. ඒක එහෙම වුණේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ ඇත්ත. ඒ වගේම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාවරද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී වෙනවද ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවද කියන එක තීරණය වෙන්නේ ඒක ජනාධිපති ක්‍රමයක්ද කැබිනට් ක්‍රමයක්ද කියන කාරණය මත නෙවෙයි. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගොඩනගන ආකාරය. ඒ කියන්නේ එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ තියෙන ප්‍රතිපාදනයන් මත තමයි ඒක වෙන්නේ. නැතුව ලේබල් එකට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කියනවා ඒක නයිසර්ගිකව මේ ක්‍රමයෙන් මගින් අරක ඇති වෙන්නේ නැහැ. අර ප්‍රතිඵලය ඇති වෙන්නේ නැහැ. දැන් මේවා තමයි අපි ගොඩක් අය විශ්වාස කරනවා ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ ආණ්ඩු ක්‍රමයේ මෙහෙම වෙන්න ඕනේ කියලා බරපතල සංවාදයක් අද අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ සංවාදය ගත්තොත් අපි මේක විවෘතව සාකච්ඡාවට ගන්න ඕනේ. මට නම් තේරුණ දේ තමයි මගෙන් අහුවොත් එහෙම ඔබ මොන ක්‍රමයකටද කැමති කියලා මම ওই ක්‍රමයේ මොන එකාවත් මට කමක්. හේතුව වැදගත් වෙන්නේ ජනාධිපති ක්‍රමයේද කැබිනට් ක්‍රමයේද කියන එක නෙවෙයි. කැබිනට් ක්‍රමය හෝ ජනාධිපති ක්‍රමය ස්ථාපිත කරන ආකාරයයි වැදගත්. ඒකේ තියෙන වදන්ති මොනවද කියන එක. අපි ආණ්ඩු ව්‍යවස්ථාවේ වැරදි තියෙනවා නම් තියෙන ඒ තැන. ඒක වෙනස් කර ගැනීම සඳහා සටනක් කරනවා නම් ඒක කමක් නැහැ. එහෙම නැතුව වෙනත් ආකාරයකට ඒක කරන එක එහෙම කිරීමේ තේරුමක් නැහැ. ඒ වගේම තමයි දැන් ඔය වගේම ප්‍රශ්න ගත්තොත් එහෙම පහුගිය කාලේ ආපු ඔය ජනාධිපතිතුමයි ජනරාල 25ක හිටියොත් ඇති කියන එක. ගත්තොත් එimhe තාමත්ම පසුගාමී අදහස්. ඒක කිසිසේත්ම මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ලෝකයේ අත්දැකීම් මේක නෙවෙයි. ඒ වගේම මානව හිමිකම් පිළිබඳව තියෙන බරපතල විරෝධය විශේෂයෙන්ම ජාතිකවාදී කොටස. මම මේ ඒක කියන්නේ මම ජාතිකවාදී කන්ට්‍රෝල් සෑහෙන ප්‍රමාණයක හිතලා ඉන්නේ කියන විදිහට. එතකොට ඒක අඩු ගානේ අයිති වෙලා හිටපු කෙනෙක් විදිහට සමහරව එහෙම කියනවා නැහැ කියලා. එහෙනම් කොහොම වුණත් ඒක ගත්තොත් එහෙම ඒ මානව අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවට අපි අවතීර්ණ වෙන්න ඕනේ. ඒක බටහිර දෙයක් ලෙස සැලකමින් නෙවෙයි. ඒක අද වෙනකොට විශ්වීය දෙයක් ලෙස. ඒ වගේම මානව හිමිකම් පිළිබඳ කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් විතරක් මම කියන්නේ මානව හිමිකම් පිළිබඳ කාරණේ පැති දෙකක් තියෙනවා. ඒ පැති දෙක එකතු වෙලා තියෙන්නේ බටහිර සංකල්ප සහ සෑහෙන සමාජවාදයට අදාළ සංකල්ප එකට එකතු වීම. يعني බටහිර කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ අඳුර සහ අනිත් පැත්තට සෝවියට් දේශය ආදී ඒ රටවල් වල තියෙන බලපෑම් කියන දෙකෙන්ම තමයි විශ්ව ප්‍රකාශනය ගොඩනගන්නේ. ඒක මෙතන ඉන්න අය දන්නවා. එතකොට ඒක තුල තියෙන මේ සංකල්ප දෙකම ඒක එන්න ඕනද නැද්ද කියන එක වෙනම සාකච්ඡා කරන්න වෙනම කාරණයක්. නමුත් මේ හැමතැනකම තියෙන දේ තමයි අපි ඕනම ප්‍රශ්නයක් විවෘතව සාකච්ඡාවට ලෑස්ති වෙනවා. ඒ වගේම යුද්ධය සම්බන්ධ කාරණා හෝ ඊන් පසු අපි ගත යුතු මඟ පිළිබඳව කාරණා ගත්තා. ඒ වගේම තමයි අපි මොන පැත්තකටද යා යුත්තේ කියන එක ගත්තොත් අපිට මම හිතන්නේ වෙනත් තැනකට එන්න පුළුවන්. පළාත් සභා ක්‍රමය ගත්තා ඊට වඩා ඉස්සරහට යනවද පස්සට යනවද කියන කාරණේ ගත්තත් අඩු කරනවද වැඩි කරනවද කියන කාරණේ ගත්තා. මේ හැම දෙයක්ම මම හිතන්නේ විවෘතව සංවාදයට ලක් කිරීම තමයි හොඳ. නමුත් පෞද්ගලික දින කිහිපෙදී දැක්ක දේ තමයි ලංකාව අපේ ජනතාව සමහර ජනතාව කියන විශේෂ මතනායකයන් මේ සත්‍යංශයේ තදින් විශ්වාස කරන දේවල් අඩුම තරමින් සාකච්ඡාවට භාජනය වෙනවටවත් කැමති නැහැ. මේ ඔය සමාජවාදය ධනෝත්පාදන ක්‍රමයක් ලෙස වළංගුද කියන ප්‍රශ්නේ අහපුවම මම දැක්ක දේ තමයි සමහර මේ අපේ සෑහෙන තදබල මිතුරන් පවා මේ ඒක ගත්තේ නිසා නිකන් පාපකාරී ප්‍රශ්නයක් ඇහුවාසේ. නමුත් ඔවුන් පෞද්ගලික ජීවිතය තුළ මම හිතන්නේ ඔවුන් කැමතියි කියලා මේ මධ්‍යගත සැලසුම් ක්‍රමයකට හෝ ඊට ආසන්නයේ යන ක්‍රමයකට කැමතියි කියලා මම හිතන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ විදිහට ගත්තොත් හැම දෙයකම දැන් ඔය වෙනත් ප්‍රශ්නයක්
අහුව අපි මේ තමයි මේ ගෘහ සේවිකාවන් විදිය වෙනුවට වෛද්‍යවරු රට යවන්න ඕනේ කියලා මේ පහුගිය කාලේ ලොකු කතාවක් ආවනේ. ඒ කියන්නේ අපි ශ්‍රමය යවන්න මේ අපිට වැඩි ලාභ ගන්න පුළුවන්. දැන් මේකත් ඕනනම් සාකච්ඡා කරන්න පුළුවන්. මේක ඉතාමත්ම වැරදි අදහසක්. ගෘහ සේවිකාව විදිය වෙනුවට වෛද්‍යවරු යවුවා කියලා එහෙම ක්‍රමවේදයක් විදිහට ඒක වැරදි. ඒකට ඒ පිළිබඳ මේ වගේ සෑම දෙයක් පිළිබඳවම ඒ වගේම තව එකක් තමයි ලංකාවේ පෞද්ගලික අංශය ගැන හැමතිස්සෙම කතා කරන අර උත්කර්ෂයෙන් නංවලා කරන කතාව ලංකාවේ පෞද්ගලික අංශය පිළිබඳව අපි මම හිතන්නේ ඊට වඩා මේ සංවාදයකට යා යුතුයි. මේ ටික තමයි මට කියන්න ඕනේ. විශේෂයෙන්ම මට මතු කරන්න ඕනේ කාරණය තමයි අපිව උනත් ප්‍රශ්න කරගන්න අපිට පුළුවන්. අපේ පැත්තෙන් අපි යම් කාලවල කියපු දේවල් පිළිබඳ නැවත හැරී බැලුවට කමක් නැහැ. ඒක වැරද්දක් ලෙස ඕනේ මම කියන්නේ අර චන්ද්‍රිකා කුමාරතුංග එතුමිය මේව වැරද්ද පටවනු නෙමෙයි. ඒ මොහොත අනුව ඒක තමයි කිව යුතු දේශපාලන වශයෙන් කිව හැකිව තිබුණේ ඒක වෙන්න පුළුවන් ඒක මම පිළිගන්නවා. ඒතකොට ගත්තොත් විවෘත ආර්ථිකයේ මාංශීය මුහුණුවරක් ගේනවා කියමින් නෙවෙයි මම අදට සම්බන්ධව කියන්නේ එසේ නෙවෙයි අපි යම් ක්‍රමයක් පිළිගත්තේ. ඒ කියන්නේ එක්තරාකාරයක වහමින් අපේ වසන් කරමින් නෙමෙයි ඒ වෙනුවට අපිවම නේ අපි ඒක පිළිගත්ත කාලයක්. නමුත් අද ඒක එහෙම නෙවෙයි කියන තරම් අවංකභාවයක් සහිතව නිසා මම හිතන්නේ අපේ මේ දේශපාලනයේ අද වැටලා තියෙන දේශපාලන සහ ආර්ථිකයේ අද වැටලා තියෙන දරුණු ඉරණමට අනුව ගත්තොත් ඊළඟ මේ අභියෝග ජය ගැනීමට නම් අනිවාර්යයෙන්ම දේශපාලන විවෘතභාවය සහ අවංකභාවය අවශ්‍යයි. බොහොම ස්තුතියි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ හිතවත් ප්‍රදීප් අනුරුද්ධ මහත්මයාට. ඉතාමත්ම විවෘතභාවයකින් යුතුව එකිනෙකට වෙනස් වූ විවිධ මත ඉවසීමට අපව හුරු කරමින් ඒ වැදගත් දේශනය පැවැත්වීම සම්බන්ධයෙන්. ඉතින් මේ අවස්ථාවේ අපි විවෘත කරනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔබේ යම් ගැටලුවක් තිබෙනවා නම් පැහැදිලි කර ගැනීමක් තිබෙනවා නම් මේ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයාගෙන් විමසන්න කියලා. මේ අජිත් ජනරංජන මහත්මයා hand raise කරලා. අනුරුද්ධ මහත්මයා මට ඔයාගේ කතාව ඇතුලේ ප්‍රධානම කාරණාවක් මගහැරෙන විදිහට දැනෙනවා. ඒ කියන්නේ දැන් නිදහස ගැන තන ඉඳලම කිව්වා අපේ ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ ලංකාවේ එවකට තියෙන දේශීය සාකච්ඡාවක් ඇතුළට වඩා සුද්දට කියලාමනේ අපි ව්‍යවස්ථාව හදාගන්නේ. අයිවජනිස්නේ ව්‍යවස්ථාව හදාගන්නේ. එයා එක්තරා විදියකට එංගලන්තයේ තිබුණු ආකෘතිය මෙහෙට බැසුවා කියලා තමයි මට නම් තේරෙන්නේ. එතකොට ඒ වෙලාවෙම සුළු ජාතීන් අතර ආවා ඒක හරියන්නේ. ඒ කියන්නේ යටත් විදියට බ්‍රිතාන්‍ය ලංකාව බාර ගන්න වෙලාවේ ලංකාව තුල තිබුණු බලව්‍යුහයත් අයිවජනින් සදපු ව්‍යවස්ථාව එක ගත්තාම ඒ මොහොතේම මේ සුළු ජාතීන් අතර ප්‍රශ්නයක් ආවා. එතකොට ප්‍රධාන ධාරාවන් බෙදුනේ එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය DSA නානේ එක්සත් ජාතික පක්ෂය කියනවා. අනිත් පැත්තෙන් ඒ වෙලාවේ ප්‍රබලව තිබුණේ වාමාංශික කියන. ඉතින් වාමාංශික කියන පිරිස එවකට බලයේ තිබුණු රුසියාව කියන කාරණාවත් එක්ක ඉඳලා බොහොම සමාජවාදී කියන අදහස් වල හිටපු පිරිසක් විදියට. එතකොට එක්සත් ජාතීන් අතර එක්සත් කියන තේරුමෙන් ඉඳලා එක්සත් ජාතික පක්ෂය හැදෙනවා. 956 වෙනකොට සිංහල පමණක් කියන තැනකින් බණ්ඩාරනායක ප්‍රවාහය. SW බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට සංඝ කියන එක ඉස්සරහට දාගෙන සංඝ වේදගුරු කියලා ඔයා ආවේ ජාතික කියන ජාතික රාජ්‍ය කියන තැනින් ඉඳලා කියලා කියනවා නම් අන්න එතන පටන් ගන්නේ එතන ඉඳලා. අර 56. ඒතර පස්සේ කාලෙක වාමාංශික කියන කට්ටියත් ඒ පැත්තට හවුල් වෙනවා. අද තා දක්වාම ඔය මොන සංකේත වලින් ආවත් ප්‍රධාන ප්‍රවාහ දෙකයි. එක්සත් ජාතික කියන කාරණාවයි සිංහල මුල් කරගත්තු ප්‍රවාහයයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ආපු ප්‍රවාහය. ওই ප්‍රවාහ දෙක තමයි එන්නේ. එතකොට අද සහසුද්දෙන් ප්‍රතික්ෂේප වෙලා එහෙම නැත්නම් අසාර්ථක වෙලා තියෙන්නේ මේ සංඝ වෙද්ද ගුරු කියලා ජාතික කියලා ජාතික රාජ්‍ය කියන සංකල්පේ යා නොහැකි දෙයක් බවට පත් වෙනවා. එතකොට ඔයාම කියන විදියට අපි අවංක වෙන්න ඕන ඒක ෆේල්. ඒක ලෝකේ පුරාම ෆේල්. නැවත වතාවක් එහෙම ජාතික රාජ්‍ය හදන්න බෑ. ඒ දැන් ඒ යුගය ඉවරයි.
එතකොට එහෙමනම් අපි අකමැති වුණත් එහි ප්‍රතිපාර්ශවයට තමයි යම් සංශෝධන සහිතව මම කියන්නේ පුද්ගලයෝ මට එක්සත් ජාතික පක්ෂය කියන එක හෝ එහි පුද්ගලයෝ අමතක කරා මේ ප්‍රධාන ප්‍රවාහ දෙකෙන් ජාතික රාජ්‍ය සංකල්පයේ යා නොහැකි කියන කාරණාව වෙන්නේ. ඉතින් ඒක අමතක කරලා අපි ගොඩාක් වටේ ගියා කියලා හරියන්නේ. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මට වචන දෙකෙන් කියනවා නම් තියෙන්නේ බුද්ධ ආගම දන්නේ නැති සංඝයා වහන්සේලායි මාක්ස්වාදය දන්නේ නැති වාමාංශිකයෝයි ලොකු විනාශය මේ විනාශය දක්වා ලංකාව ගෙනාවා. ඒකයි මට නම් කියන්න තියෙන්නේ. මම මේ විදිහට ඒකට උත්තරයක් දෙන්න. දැන් ඔබතුමා කිව්වට මේ දැන් ජාතික දැන් මෙන්න මෙහෙමයි. ලෝකේ අපි බැලුවොත් මේක අපියක් අනිත් රටවල අත්දැකීම් දිහා බැලුවොත් හොඳට බැලුවොත් පේන දෙයක් තමයි ලෝකයේ තරංගකාරී මැතිවරණ ක්‍රමයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සියල්ලේම ප්‍රධාන ධාරා දෙකක කඳවුරු දෙකක දේශපාලන පක්ෂ ගොඩනැගි. දැන් බැලුවොත් පේන ඕනෑම රටක මම උදාහරණ කියගෙන යනවා. ඒ හැම රටකම ඒ කඳවුරු දෙක ගොඩනැගෙන ආකාරයක් තියෙනවා. ඒක ලංකාවේ අවුල් වෙලා තියෙනවා ඒක වෙනම මම කියන්නම්. ඒ ගොඩනැගෙන තියෙන ආකාරය තමයි එක පැත්තකින් මේ ජාතික ඒ කියන්නේ ප්‍රධාන ජන වර්ගයේ මුල් කරගත් ඒකට හිතවත් ජාතිකවාදයක් ගොඩනගෙන එක පැත්තක්. අනිත් පැත්තට ගොඩනගෙනවා සුළු ජාතීන් සමගත් තියෙන. හැබැයි එහෙම නෙමෙයි මේ කඳවුරු දෙක සම්බන්ධ වෙන්නේ. ඒක වෙන විදිහකට කියනවා නම් මෙන්න මෙහෙම. මොකද සාමාන්‍ය දක්ෂිණාංශික වාමාංශික කියනවා වගේ දෙයක්. දැන් අපි ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයට ඡන්ද දෙන්නේ දැන් ඉස්සර නෙමෙයි. රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දෙන්නේ සාමාන්‍යයෙන් සුදු ජාතිය. වැඩි අලු ජාතීන්ගෙන් 80%ක් විතර ඡන්ද දෙන්නේ හැම විටම වගේ ඩෙමොක්‍රටික් පක්ෂය. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඩෙමොක්‍රැට් ඒ කියන්නේ මේ කණ්ඩායම් දෙක තමයි එහෙම ඉන්නේ. ඒ වගේම මේකේ ආර්ථික ප්‍රතිපත්තියෙන් ගත්තොත් එහෙම ආර්ථික ප්‍රතිපත්තියෙන් වෙළඳපොළ ක්‍රමයේ පිළිබඳ වැඩියෙන් බර තියන්නේ රිපබ්ලිකන් පක්ෂය. අනිත් පැත්තට ඩෙමොක්‍රැටික් පක්ෂය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ආර්ථික ප්‍රතිපත්තියේදී සෑහෙනට සුබසාධනය කරනවා කියන එක වැරදි. නමුත් වෙළඳපොළ පිළිබඳ අරතරම් තදබල නැහැ. දැන් ඔබාමා කියන්නේ මේ වගේ ප්‍රතිපත්ති. දැන් මේක තමයි එංගලන්තයේ තියෙන්නේ. එංගලන්තයේ ලේබර් පක්ෂය ගත්තොත් ලේබර් පක්ෂය සුදු ජාතීන්ට වඩා තමාට ඒකෙන් පුඩා විශේෂයෙන්ම ස්කොට්ලන්ත පැත්තේ ගත්තොත් එහෙම ඒ කණ්ඩායම වලින් දිනනවා. ඉන්න බව පේනවා. ඒ වගේම මේගොල්ලෝ වඩා සුබසාධනයට බරයි. නමුත් කොන්සර්වේටිව් පක්ෂය ඒකේ අනිත් පැත්තේ. ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සුළු ජාතීන්ටත් හිතවත් ඒ වගේම සෑහෙන දුරට මේ සුබසාධන පැත්තට ටිකක් අරයට වඩා බරයි. නමුත් අලුතෙන් බිහි වෙලා දැන් ගොඩනැගිලා තියෙන BJP පක්ෂය ගත්තොත් ಭಾರತೀಯ ජනතා පක්ෂය ඒ ජාතිකවාදී ඒ වගේ වෙළඳපොළ ක්‍රමයට බරව තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකේ ඕනම රටක අරගෙන ගියොත් ඔය බාරගෙන ගියොත් ඔය හැම රටකම වගේ මේක තියෙනවා. ඒ කියන්නේ එක කණ්ඩායමක් විශ්වාස කරනවා ජාතික මේ කියන්නේ ජාතිය ශක්තිය රටේ ශක්තිය. එතකොට ඒක ඇතුලේ අභ්‍යන්තර විෂමතාවයන් තරමක අඩු අවධානයකින් තමයි ඒගොල්ලෝ සලකන්නේ. අනිත් කණ්ඩායම විශ්වාස කරනවා මේ අභ්‍යන්තරව තියෙන සමානත්වතාවය. එතකොට ඒක පන්ති අතර සමානත්වතාවයත් ඒගොල්ලෝ පිළිගන්නවා. ජාතීන් අතර ජන වර්ගයන් අතර කාන්තාව පිරිමි අතර ඒ හැමතැනම සමානත්වතාවයට බරව තියෙනවා. දැන් මේ කාරණා දෙක ලංකාවේදී මේ විදිහට වෙලා නැහැ. ඒක ඒ නිසා තමයි මම ඒක වැඩි සාකච්ඡා කරන්න කැමති නැත්තේ. මොකද ලංකාවේ මේකේ මිශ්‍ර වෙලා තියෙන්නේ. හොඳට බැලුවොත් එහෙනම් පේන දෙයක් ඒක. ඒක ලංකාවේ ඇත්තටම ගත්තොත් එහෙම මොම යුනික් වෙනස් තත්ත්වයක්, අතුල්‍ය තත්ත්වයක්. හේතුව ලංකාවේ එක්සත් ජාතික පක්ෂය ගත්තොත් ඒක එක මේ වෙන රටවල් වලට වෙනස්ව එක පැත්තකින් සුළු ජාතීන්ට හිතවත් නමුත් වෙළඳපොළ ක්‍රමයේ පිළිගන්න. ලෝකෙ එහෙම නෙමෙයි තියෙන්නේ. ලෝකෙ වෙළඳපොළ ක්‍රමයේ පිළිගන්න පක්ෂය හැම විටම වගේ මේ මහජාතියට තමයි මහජාතියමත් තමයි බදනවා. ඒක තමයි ලෝකෙම තමයි. මොකද ලංකාව විතරක් එක්සත් ජාතික පක්ෂය සුළු ජාති කණ්ඩායම් එක්ක යම් සානුකම්පිත ආකල්පයක් දක්වනවා. නමුත් ඒගොල්ලෝ වෙළඳපොළට හිතවත්. ඒ කියන්නේ දේශපාලන වශයෙන් සමානාත්මතාවය අගයනවා. හැබැයි ආර්ථික වශයෙන් ගත්තොත් එහෙම ප්‍රෝමාක කොහොම වෙළඳපොළට හිතවත් වෙන්නේ. අයිපන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් ඔවුන් ආර්ථික වශයෙන් සමානාත්මතාවය ගන්නවා. හැබැයි දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම ජාතිකවාදී ස්ථාවරයේ ගෙනියන ලංකාවේ අර ලෝකයේ තියෙන සාමාන්‍ය ඒකට ගොඩාක් හේතු තියෙනවා. ඒක සාකච්ඡා කරන්න කැමති නෑ. මේ පස්සේ උනන් කතා කරමු. නමුත් මෙහෙම වෙනසක් තියෙනවා. ඒකට ඒක එහෙම ඒ කියන්නේ පොඩි මතවාදී අවුලක් තියෙනවා ලංකාවේ සාමාන්‍ය දේශපාලනේ. ඒක අපි නොසලකා අතහැරියොත්
ඔබ කියන ඔය මේ 1947 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආදිය මම ඒ තරමටම පිළිගන්නේ නැහැ ඒ කියන කාරණේ. මොකද ඒක සම්පූර්ණ එංගලන්තයේ විසින් සැකසුවාමත් නෙවෙයි. ජෙනින්ස් විසින් සැකසුවාම නෙවෙයි. ලංකාවේ ඩී.එස්.ඒ නායක ඒක ඉතිහාසයේ බැලුවොත් එම් පේනවා ඩී.එස්.ඒ නායක මැතිතුමන්ලගේ මේ සෑහෙන ප්‍රමාණයක ඒගොල්ලෝ විසින් ඒ කරුණු ඉදිරිපත් කළා ඇතට. ඒක නැතුව නෙවෙයි. ඒ වගේම සුළු ජාතීන් සඳහා රැකවරණ 92 වගන්තිය වගේ දේවලුත් එතන ඇවිත් වෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් එතන වෙලා තියෙනවා. නමුත් මගෙන් ඊයේ තිබිච්ච සාකච්ඡාවක ඇහුවා වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ වැරදි ලංකාවට වැරදිච්ච තැන් තුනක් කියන්න කිව්වා මොනවද කියන්නේ? ඒකේ ඔබතුමාට විරුද්ධව මට කියන්න පුළුවන් එකක් තියෙනවා. මම කිව්වේ කාරණා තුනයි. 1948 නිදහස ලබාගත්තු වෙලාවේ ඩී.එස්. නායක මැතිතුමාට තිබුණා සිංහල බෞද්ධයන්ගේ දුක් ගැනවිලි පිළිබඳ මීට වඩා හිතන්න. එහෙම හිතුවා නම් පසුව අවුරුදු 10කට පසුව හෝ 8කට පසුව සිංහල බෞද්ධ ජාතිකවාදය මෙම වේශයෙන් එන්නේ නැතු වෙන්න තිබුණා. කියන්නේ මුලින් උන්ට ඒක ඔබ බැලුවොත් හුළුගල්ලේ මහතාගේ ලියලා තියෙන ඩී.එස්. නායක මැතිතුමා පිළිබඳ චරිතාපදානයේ පැහැදිලිව තියෙනවා. භික්ෂුන් වහන්සේ නායක භික්ෂුන් වහන්සේලා ගිහලා ඩී.එස්. නායක මැතිතුමාට කිව්වා අවුරුදු 100 ගාණක් අපි 400ක් හරි 300ක් හරි කීයක් හරි අපි වෙන ආධිපත්‍යයකට රැත් වෙලා හිටියා. එනෝ සිංහල භාෂාවට සහ ආගමට යම් කරදරයක් වෙලා තියෙනවා. ඒකට මොනවා හරි සහනයක් දෙන්න. වගේ එකක් කිව්වා. ඒ ලොකු දෙයක් නෙමෙයි වෙලාව ඉල්ලුවේ. ඒක පැහැදිලිව පේනවා මේ දේවල් බලපන්. එතකොට ඔබ අපි මතක තියාගත යුත්තේ තමයි ඒ වෙනකොට තිබුණේ සිංහල සහ දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා කරන්න ඕන මතය තමයි සමාජයේ තිබුණේ. කිසිම ඒ කියන්නේ බණ්ඩාරනායක මහත්තයා පිළිගන්න තිබුණෙත් ඒක ජයජයවර්ධන මහත්තයා පිළිගන්න තිබුණෙත් ඒක. නමුත් ඩී.එස්. නායක මහත්තයා වෙලාව කිව්වා නෑ අපිට මට ඊට වඩා ප්‍රමුඛතාව තියෙනවා මේ මිනිසුන්ට කණ්ඩ දෙන එක තමයි මගේ ප්‍රමුඛතාවය. ඒක කණ්ඩ දීම පමණක් නෙමෙයි දේශපාලන ናයකයෙක්ගේ ප්‍රමුඛතාවය. ආගමික සංස්කෘතික දුක් ගැනවිලි පිළිබඳ ප්‍රශ්නයක් මම හිතන්නේ සුළු ජාතීන්ගේ මහ ජාතීන්ගේ දෙගොල්ලන්ගේ කාට හරි දුක් ගැනවිලක් තියෙනවා නම් කණ්ඩ දීමෙන් පමණක් නෙමෙයි ඒ දුක් ගැනවිලි පිළිබඳ වෙන විමසා බැලීමකුත් අවශ්‍යයි. ඒ 1948 අපි නිදහස ගත්තා කියලා කිව්වනම් එතනදී ප්‍රධාන ජනවර්ගයේ ආගමික සංස්කෘතික දුක් ගැනවිලි යම් ප්‍රමාණයකට හෝ ආමන්ත්‍රණය කළ යුතු තිබුණා. නමුත් ඒ ආමන්ත්‍රණය සිද්ධ වුණේ නැහැ. යනු මම වැරද්දක් විදිහට මට නම් පේනවා කොහොම කිව්වා 1948 ඩී.එස්. නායක මැතිතුමා සිංහල බෞද්ධ ජනතාව පිළිබඳව දක්වපු වැඩි සානුකම්පිත බවක් නොදැක්වීම විසින් ඒ අමතක කරන ලද බලවේගය සමහරට කාට හරි කියන්න පුළුවන් අන්තවාදී විදියකට මතුවනවා. ඔබ කියන්නේ ඒකනේ අන්තවාදී විදියකට මතුවනවා 56 වෙනි. ඒකට අපි වග කිය එක පැත්තකින් වග කියන්න ඕනේ ඒ හිතපාන. දෙවෙනි එක විදියට මම ඊයේ කිව්වේ දෙවෙනි එක තමයි 1956 සිංහලයෝ දිනුවා. ඒ කියන්නේ 1946 ආරම්භ කරපු ව්‍යාපාරයක් 1956 දී ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළායින් පසුව මගේ නම් අදහස අද බැලුවොත් මට අතීතයේ දේවල් බලපුවම මට හිතෙන දේ තමයි ජයග්‍රහණය කිරීමෙන් පසුව සිංහල බෞද්ධයන්ට තිබුණා ඊට වඩා සබුද්ධික ලෙස ක්‍රියා කරන්න. කියන්නේ ජයග්‍රහණයේදී නිහතමානී වෙන්න ඕන දූරදර්ශී වෙන්න ඕන ජයග්‍රාහකයා. ජයගෙන ඉවරයිනේ. ජයගෙන ඉවර වුණාම ඇති කරගන්න ඕනේ අම්මාකාරයක මේ ඒකට කියන්නේ මම පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. තවදුරටත් බයෙන් ඉන්න ඕනේ නැහැ. නමුත් අපි සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම මගින් අපි වෙන ප්‍රශ්නයක් ඇති කරා. මේක හොඳම දේ තමයි 1944 දී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉස්සෙල්ලා ඉදිරිපත් වුණේ සිංහල සහ දෙමළ දෙකම රාජ්‍ය භාෂා කරන්න ඕන කියලා. ඉස්සෙල්ලා ඉදිරිපත් වුණේ සිංහල. නමුත් පසු ඇති කර සංශෝධනය මගින් ඒකට බණ්ඩාරනායක මහත්තයා එකඟ වුණා. යෝජනා ගෙනාවු ජයජයවර්ධන මහත්තයාත් එකඟ වුණා. මේ පක්ෂ දෙකම කිව්වේ සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා කරන්න. අද සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂා කරලා අවුරුදු 30ක් විතර ගත වෙලා. ඒකට වැඩි. ඒකෝට ඒකෙදි මුකුත් වෙලා නැහැ. අපේ රටේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ අපිට එතනදී මේ පියවර ගන්න ගත යුතුව තිබුණා. ඒක මම කියනවා ඔබතුමා ඒකට මම හිතන්නේ ඒ කාරණේ නෝ ඔබතුමා එකඟ වෙයි අර කාරණේට එකඟ නොවුණා. තුන්වෙනි කාරණේ තමයි මම කියන 2009 අපි යුද ජයග්‍රහණය කිරීමෙන් පස්සේ මම යුද්ධ වෙනුවෙන් සෑහෙන තදින් පෙනී හිටපු කෙනෙක්. යුද ජයග්‍රහණය කිරීමෙන් පසුව නමුත් අපි ඊට වඩා වෙනස් ආකාරයකින් ප්‍රශ්නේ දිහා බැලිය යුතු තිබුණා. ඒ කියන්නේ ඒ කාලේ පුවත්පතකට මම කීපයක් කියනවා නම් අපි යුද්ධේ වෙලාවේ කඩුව කොපුවේ තියාගෙන ඉන්නවා නම් අපි නිවටයි. හැබැයි යුද්ධයෙන් පසුවත් අපි කඩුව වනවනා ඉන්නවා නම් අපි මෝඩයි. ඒක අපි තේරුම් ගන්න. අපි කරගත්තු වැරද්ද තමයි 2009 පස්සේ අපිට බැරි වුණා ජයග්‍රාහකයෙක් විදිහට ආත්ම ශක්තියින් තු හැසිරෙන්න. අපි ජයග්‍රහණය කළායින් පස්සේ හැමදාම වේදිකාවල අහන්න ලැබුණේ අපිට
කොටි නැගිටිනවා කොටි නිදහස් කරනවා. කොයිතරම් මේක බරපතල වැරදි තැනකට ගියාද කියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක ඉතාම නිවැරදි පියවරක්. කොටි සැකකරුවන් 13000 කොටි නිශ්චිතව සමාජිකව බවට තේරිච්ච 13000 ජම්මාකාරයක පුනරුත්ථාපන කෙටි කාලින පුනරුත්ථාපන වැඩසටහනකින් පස්සේ නිදහස් කරා. හැබැයි ඊට පස්සේ ඔය යහපාලන ආණ්ඩු කාලේ කොටි සැකකරුවන් උන් සමාජිකයන් ලෙස තහවුරු වෙලා තිබුණේ නැහැ. සැකකරුවන් 50කට 60කට දැඩි අපකොන්දේසි මත නිදහස දීපු වෙලාවේ ඒ දේශපාලන ව්‍යාපාරය විසින්ම කොටි නිදහස් කරනවා කියලා විශාල කලබලයක් ඇති කළා. ඉතින් ඒකෙම තේරෙනවා අපි කොයිතරම් අවංකභාවයෙන් තොරයිද සහ කොයිතරම් ඒ කියන්නේ බහුතරය වුණත් සිංහලයා කොයිතරම් මට්ටමක මේ සුළුතර ආකල්පයකින් පෙළෙනවද. එහෙම නෙමෙයි බහුතරයක් හැසිරිය යුත්තේ කියන එක මම අදහස්. නමුත් කෙසේ වෙතත් අපි හැබැයි දෙපිරිස ගැනම අපි බලන්න ඕනේ. එක කණ්ඩායමක් කියන සුජාතින්ගේ අයිතිවාසිකම් පිළිබඳව පමණක් අවධානය යොමු කරනවා. අනිත් කණ්ඩායම බහුතරයේ දුක් ගැනවිලි නැත්නම් අභිලාෂ පිළිබඳ කාරණේ පමණක් දාන්න. ඒක වැරදි. ඒක නෙමෙයි විය යුත්තේ. බහුතරයට තියෙනවා යම් දැන් සිංහල බෞද්ධය ඔබ මම මේක ඉවර කරනම් ඔබ අවුත්තේම සිංහල බෞද්ධයාගේ පැත්තේ මොකුත් ප්‍රශ්න එහෙම තිබුණාද වගේ කියලා කවුරු ඇහුවොත් ප්‍රශ්න උත්තරයක් තිබුණා. ලංකාවේ යුද හමුදා ලංකාවේ නාවික හමුදාවේ මම ඊයේත් කියපුවා මම කියන්නේ නාවික හමුදාවේ 1960 ගත්තේ නාවික හමුදාවේ අධිකාරීලත් නිල වලින් 160ක්. ඒ කියන්නේ 1950 තමයි නාවික හමුදාව හැදුවේ. බෞද්ධ නෝනා හිටියේ ක්‍රිස්තියානියා හිටියේ. ඒක මම හිතන්නේ නැහැ රටක තිබිය යුතු තත්ත්වයක්. ඒ රටේ ජනගහනයේ අනුපාතය නියෝජනය වෙන්න ඕන හමුදාව. අද ඒක අනිත් පැත්තට ගිහින් තියනවා කියන එක වෙනම කාරණයක්. නමුත් මේ මොහොත ගත්තොත් මේ මොහොතේ සිංහලයන්ට දුක් ගැනවිල්ලක් තිබුණද නැද්ද කියලා අහුවොත් මම හිතනවා තිබුණා. නමුත් මේ දුක් ගැනවිල්ල ආමන්ත්‍රණය කළේ නැහැ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඒ වගේම අනිත් පැත්තේ වැරද්ද කළා ශ්‍රී ලංකා දහස් පක්ෂ ආණ්ඩුව. එම දුක් ගැනවිල්ල මගින් ඇති කරපු මහජන ආවේගයේ ඔහේ පාවෙලා ගියා. මිසක් ඒක සබුද්ධිකව රාජ්‍ය නායකයෝ විදියට ආණ්ඩුවක් විදියට කල්පනා කරලා ඒක කළමනාකරණය කරගෙන රටේ දූරදර්ශී විදියට ලංකාවේ ප්‍රතිපත්තීන් වෙනස් කළේ නැහැ. ඉතින් අපි අද අතීතයේද සැරිලා බලන්න ලෑස්ති නම් මම හිතන්නේ මේවා දිහා විවෘතව බැලිය යුතුයි. ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. වෙනත් කෙනෙක් අවස්ථාව ගන්න නැත්නම් මම අනුරුද්ධ මහත්තයාගෙන් නැවත අහනවා. ඔයා දේවියකේ ක්‍රිස්තියානි කට්ටිය ගැන කතා කරනවා. ඔයාලට තේරෙන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදාව. ඔයා දන්නවද LTT එක දිගටම කියපු දෙයක් තමයි කොළඹ ආණ්ඩුව ලංකාවේ ත්‍රිවිධ හමුදාව තනිකර සිංහල බෞද්ධ හමුදාව. ඒගොල්ලෝ ගජපා ගැමුණු සිංහ රෙජිමේන්තුවක් සිංහලෙන් අණ දෙනවා. වෙන කොහෙවත් එක්ක නෙවෙයි ඉන්දියාවත් එක්ක සංසන්දනය කළා කියනවා. ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ප්‍රශ්නයක් වුණොත් පංජාබේ ප්‍රශ්නයක් වුණොත් ශික් රෙජිමන්ට් එකක් යන්නේ. දකුණු ඉන්දියාවේ ආවොත් පැරාමිලිටරි මේ දෙමළ කතා කරන කොටසක් එන්නේ. කේරළේ ආවොත් ඒ විදිහට යවන්න ඉන්දියානු හමුදාව සැදුම්ලත් වෙලා තියෙන රෙජිමේන්තු සියලු ජාතීන් නියෝජනය වෙන රෙජිමේන්තු. ලංකාවේ සිංහල බෞද්ධය ඔයා නේවිය එක ඇතුලේ ක්‍රිස්තියානි කතා කරනවා. එතකොට පැහැදිලි තමා කොතනද ඉන්නේ කියලා ඉතින් කියන්න දෙයක් නැහැ. මම හිතනවා අපි සාධාරණව කතා කරනවා මම හිතන්නේ අවුලක් නැහැ මම උත්තරයක් දෙන්න. මොකද අනුරුද්ධ ප්‍රදීප් මහත්මයා කතා කරපේකදී කිව්වා මම හිතන්නේ ඉතා පැහැදිලි. මොකද මම හිතන්නේ අපි දේශපාලන සමාවෙන්න ඕන සාක්ෂරතාවය ගැන කතා කරනවා අනිත් අයගේ මත ඉවසනවා. මම හිතන්නේ ඔබතුමා පැහැදිලිව කිව්වා මේ වැරද්ද ගැන කිව්වා. ඒක අවුලක් නැහැ. මේ මම කියන්නේ ඒ වගේ සජීවීගතයක් තිබ්බට කමන්නේ ඔබ කියන එක පිළිගන්නවා කියන්නේ පොඩි. නිමිලා කතා කරනවා හොඳයි. නමුත් මෙහෙමයි ඔබත් එක්ක ඔය කියන කාරණා සම්බන්ධයෙන් මගේ විරෝධයක් නැහැ. අජිත් මහත්තයා කියන්නේ දැන් ඒක තමයි මම මේ කිව්වේ 48 දිත් වරද්දගෙන 56 දිත් වරද්දගෙන තියෙන අනිත් පැත්තට. පැති දෙකකට වරද්දාගෙන තියෙන්නේ. 48 කරපු දේ වැරදි කියන්නේ අපිට පුළුවන් වෙනවලු දෙකම වැරදි කියලා පිළිගන්න. අන්න ඒක තමයි මම හිතන්නේ සමබරකම සහ විවෘතකම. 48 වෙච්ච වැරදි සිංහල මිනිස්සයාව සිංහල අභිලාෂය නිසි පරිදි නියෝජනය වීම අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම අලුතෙන් ආණ්ඩුවක් ගත්තා. ඒක ඔබ ගත්තොත් ඉන්දියාවේ මේ
මහජනයා සමග සම්බන්ධ වෙච්ච නිදහස් විද්‍යාව ගත්ත නිසා මම කියන්නේ සම්බන්ධ වෙච්ච නිදහස් ව්‍යාපාරයෙන් පස්සේ ආවහම මේ නායකයන් තුල පවා එක පෙවුනද නේරු අඳින විදිය නේරුගේ ඇඳුම ගාන්ධිගේ ඇඳුම සමග ඔබ තරමක් හෝ සංසන්දනය කරොත් අපේ නායකයන්ගේ ඇඳුම ඒ කාලේ තිබිච්ච ඒක අද මම කියන්නේ අද මේ ජාතික ඇඳුම වැඳිය යුතුයි කියන අදහසෙන් මම නෑ කියන්නේ අද යුරෝපීය ඇඳුම වැඳලා කිසි ප්‍රශ්නයක් නෑ රාජ්‍ය නායකයෙක් මොකද නිදහස පිළිබඳ ජාතින්ගේ ස්වාධීනත්වය පිළිබඳ අර සංස්කෘතික කොටස අද වෙනකොට අර අර්ථයෙන් නෙවෙයි තියෙන්නේ අර විදියෙන් නෙවෙයි තියෙන්නේ එක එක විගෝලන එක එක විදියට එන්නේ නමුත් 1940 දශකයේ ගත්තොත් ජාතික නායකයෙක්ගේ ස්වරූපය වෙන්න ඕනේ විදියක් තියෙනවා ලෝකේ නායකයෝ තමන්ගේ නම් වෙනස් කරගෙන තියෙනවා මෙතන ලී කුවන් යූගේ නමත් වෙනස් තමක් තිබුණා මේ එතකොට ඒගොල්ලෝ නම් වෙනස් කරගෙන තමයි මේ දේශපාලන ඇඳුම් සමහර නායකයෝ ඇඳුම් වෙනස් කරගෙන ආවේ මොකද ජාතිකත්වය පිළිබඳ යම් පෙනුමක් දිය යුතුයි මොකද ජාතික නිදහස කියන එක සංස්කෘතික ශාස්ත්‍රයේ නිරූපණය වෙනවා එතකොට නමුත් මොකද උනේ අපේ ඒ දූරදර්ශිකම තිබුණේ නැහැ 48. ඒක මේ දියසිරනායක මැතිතුමාට බයිනෝ හෝ එතුමාගේ සේවය අව탁සේරු කරනව නෙවෙයි. නමුත් ඒ විවෘතභාවය අපිට තියෙනවා. ඒ වගේම තමයි මම අනිත් පැත්තට කියන්නේ 1956 ගත්තොත් අපි ඒකේ මතු පිටින් ඒක නියෝජනය කරන ගමන් අපිට තිබුණේ නැහැ රට පිළිබඳ ඊට වඩා එහාට යන එක. හමුදාව බෞද්ධකරණය වීම සිංහල බෞද්ධකරණය වීම ඇත්තටම ඇතුනේ 1962 කුමන්ත්‍රණය පස්සේ. අපි ඉතිහාසයේ ගියොත් ඒක පැහැදිලිව පේනවා. 1900 මේ වුණා අපිට මම වාක්‍ය දෙකකින් කියනවා 1961 62 කාලයේදී ඇති වුණා මේ පාසල් ක්‍රිස්තියානි පාසල් කියන්නේ පාසල් රජයට පවරා ගැනීම. ඒකෙදි බෞද්ධයන්ගේ පාසල් බෞද්ධයෝ කැමැත්තෙන් රජයට පවරා දුන්නා. මොකද බෞද්ධයන්ගේ තමයි ඉල්ලීම. යන ඔය ආනන්ද විද්‍යාලය ඔය ඕල්කට් පාසල් මන්දිරේ ඔය ඉස්කෝල ටික දුන්නේ එහෙමනේ. ඊට පස්සේ ඒ වගේම තමයි හෙද සේවය නිරාගමික. හෙද සේවය පල්ලිය විසින් කරපු එකක් විදිහට කාලයක් තිබුණේ. ඒක නිරාගමික කරද්දී අපි ඉතිහාසයේ දන්න දේ තමයි ඉන්දියාවේ හිටපු කාඩිනල් තුමා පවා ලංකාවට ආවේ. කියන්නේ ඒක උන්ට සංවේදී ප්‍රශ්නයක් සේ දැනුණා. මගේ හවොත් මේක උන්ගේ පැත්තෙන් සංවේදීද කියලා ඒක මට පුළුවන් පිළිගන්න ඕක සංවේදී කියලා. මොකද මෙන්න මේ කාරණා මත මොකද උනේ 1962 හමුදාවේ වැඩිපුර හිටියේ අධිකාරී පැතිවල හිටිය අය ගොඩක් අය ක්‍රිස්තියානි සම්භාවයක් තියෙන අය නිසා විශේෂයෙන්ම කතෝලික අය ක්‍රිස්තියානියට වඩා කතෝලික අයගේ මූලිකත්වයේ යම් ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් කළා. මොකද කුමන්ත්‍රණය පරාජය වුණා අපි කවුරුත් දන්න විදිහට ඒ කුමන්ත්‍රණයට 62 හමුදා කුමන්ත්‍රණය කියලා එක නමකින් හඳුන්වනවා අනිත් පැත්තට කතෝලික කුමන්ත්‍රණය කියලා තමයි අනිත් පැත්තට කියන්නේ. ඒකට ඒ කුමන්ත්‍රණයෙන් පසුව එක දෙයක් තමයි වුණේ ලංකාවේ කතෝලික අය ජනතාව අර මේ ආගමික දේශපාලනයෙන් අයින් වුණා ඇත්තට. ඒක ලංකාවේ පැත්තෙන් ගත්තොත් ඒක ආගමික ප්‍රජාව කොයි පහුගිය කාලෙම අපි දැක්කේ නෑනේ පාස්කු ප්‍රහාරය වෙනකම්. කතෝලික මේ දේශපාලනික වශයෙන් ආගමිකව සක්‍රිය. කතෝලිකව දේශපාලනය කරනවා ඒක වෙනම දෙයක්. ආගමක් විදිහට දේශපාලනකුනේ නැහැ. ඒක ඉතින් පාස්කු ප්‍රහාරයෙන් වෙච්ච මට කියන්න පුළුවන් එකතර නරක ප්‍රතිඵලයක් ඇති වෙන්න ඉඩ තියෙන නරක ප්‍රතිඵලයක් තමයි ඒ ආගමික ප්‍රජාවත් අනිත් ආගමික ප්‍රජාවන් වගේම දේශපාලනීකරණය වෙන්න ඉඩ තියෙනවා. ඒක මම හිතන්නේ නායකයන් විසින් රටේ නායකයෝ ඒ දෙස බැලිය යුතුයි. උන්ට එතන දුක් ගැනවිලි අසතුට අතෘප්තිය ඇති නොවන පමණ විදිහට රාජ්‍ය නායකයෝ විනිවිද පෙන්වසේ කටයුතු කළ යුතුයි. පාස්කු ප්‍රහාරය ගැන නෙමෙයි ඕන දෙයක් ගැන සම්බන්ධයෙන් එහෙම. එහෙම නොවන තැනදී තමයි ඔවුන් දේශපාලනයට මැදිහත් වෙන්න කල්පනා කරන්නේ. Tamanට සාධාරණයක් වෙන්නේ නැහැ කියන අදහස. කොහොම වුණත් එයින් පස්සේ අපි දන්නවා ඔය මේ NQ ඩයස් මහත්මයාගේ මූලිකත්වයෙන් ඔහුගේ උපදේශකත්වයෙන් ගෝවින්ද ශ්‍රී මහත්මයාගේ පියා එතුමාලගේ මූලිකත්වයෙන් තමයි හමුදාව යම් ප්‍රමාණයකට සිංහලකරණය වීම ආරම්භ. ඒක කියන්නේ ඒ වල ඓතිහාසික තත්ත්වයනුත් අපි බලන්න ඕනේ. ඔබ කියන ප්‍රශ්නේ අහුවොත් එම අද හමුදාව ඉන්නේ කොහොමද කියන එක මම ඔබ කියන එකත් එක්ක 100% එකඟයි. හමුදාව මේට වඩා ජන විවිධත්වය පෙන්විය යුතුයි. මම ඔබට තව මම හිතන්නේ ඔබ නොඅසන ප්‍රශ්නයකට මම උත්තරයක් ඕනනම් දෙන්න. මම ඉන්න තැන ඔබට පැහැදිලි කළ යුතු නිසා ලංකාවේ හමුදාව ලොකු වැඩි කියන ස්ථාවරේ මම ඉන්නේ. ඒ කියන්නේ ලංකාවට නැහැ මම මේක කියන්නේ මේ සංවාදයේ විවෘත විය යුතු නිසා ලංකාවේ හමුදාව ගොඩ නැගුණා පහුගිය කාලේ යුද්ධයකට අදාළ විදිහට දේශීය පැවති යුද්ධයකට අදාළ විදිහට. යනවා අපි පිරිස් බලය විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. ලංකාවේ හමුදාවේ පිරිස් බලය එංගලන්ත හමුදාවට වඩා ගොඩක් වැඩි. ඒකම තේරුම් ගන්න ලංකාවේ හමුදාවේ පිරිස් බලය වැඩි කියලා. මේක කිව්වම සිංහල බෞද්ධයෝ සමහර කෝපයටපත්. නමුත් ලංකාවේ හමුදාව ප්‍රමාණයෙන් වැඩි. ඒකට ලංකාවේ හමුදාවේ සබුද්ධික නායකයෝ පවා අපිත් එක පෞද්ගලිකවත් කියලා තියෙනවා. ලංකාවේ හමුදාව Tamanට තියෙන ඉලක්ක සාධනය කර ගැනීම සඳහා ලංකාවේ හමුදාව ලක්ෂයකට අඩුවෙන්
තියාගත්තාම ඇති ලක්ෂයක් තියාගත්තාම ඇති උපරිම වශයෙන්. එච්චර ඊට වඩා ඕන නැහැ. දැන් ගත්තොත් එimhe හමුදාවල මුළු එකතුව 2,50,000ක් ලක්ෂ 3ක් වගේ වෙනවා. දැන් ලොකු ගාණක්. ඒක අපි තිබිය යුතු නැහැ. දැන් හමුදාව පිළිබඳ අපි විවෘත සාකච්ඡාවකට යනවා නම් මෙතරම් විශාල මිනිස් බලයක් තබා ගත යුතුයි. ඒක එක පැත්තකින් රටේ ආර්ථිකයට විශාල බරක් එක පැත්තකින්. අනිත් පැත්තට එහෙම හමුදාව අනවශ්‍ය ලෙස වැඩි කරලා තියෙන නිසා ඒ හමුදාව යොදා ගන්න වෙලා තියෙනවා. හමුදාව අපකීර්තියට පත් වෙන රාජකාරී සඳහා. පොඩි ඔය කුඹුරු වගා කිරීම වල පටන් දේවල් වලට යොදා ගන්න තියෙනවා. හමුදාව මේ ගන්න තියෙන්න ඕන මොකද කියලා අහුවොත් ලංකාවේ හමුදාව අපි කැමතුණත් අකමැතුණත් පැහැදිලි දෙයක් තමයි ලංකාවේ හමුදාවට තියෙන බාහිර තර්ජනය බාහිර යුද්ධයක් කරන්න තියෙන අවස්ථාව ඉතාම අඩු හමුදාවක් අවස්ථාවක තමයි ලංකාවේ. ඒ කියන්නේ ලංකාවට ඉන්නේ අසල්වැසියෝ දෙන්නයි. එකක් ඉන්දියාව අනිත් එක මාලදිවයින. මාලදිවයින්ට පහර දීම සඳහා හමුදාවක් අවශ්‍ය නැහැ අපිට. අනිත් පැත්තට ඉන්දියාවත් එක්ක යුද්ධ කිරීමට හමුදාවක් අපිට හමුදාවකින් කරන්න බෑ. ඒකෙන් මම කියන්නේ හමුදාවක් එපා කියන එක නෙමෙයි. ලංකාවේ හමුදාවේ රාජකාරිය දේශපාලන විද්‍යාවෙන් බැලුවොත් පොලිස් රාජකාරියේ දිගුවක් තියෙනවා. ඒ කියන්නේ දේශීයව නීතිය සහ සාමය පිළිවෙල පවත්වාගෙන. ඒක තමයි ඒ කියන්නේ පොලිස් රාජකාරියේ පොලිසියට වඩා වැඩි දෙයක් කරන්නේ. වගේ දෙයක්. ඒක ටිකක් අපි මට හිත රිදෙනවා වගේ නමුත් ඒක තමයි ඇත්ත. ලෝකෙ එහෙම ඇත්තවල් තියෙන රටවල් තියෙන ඕන තරම්. ඒක මේ වැරද්දක් නෙමෙයි. ලෝකෙ හැම රටක්ම යුද්ධයට යන්න ඕනේ නැහැ. ඉතින් අපිට ඇතිලා ඒක මොකද අපේ ඉන්දියාවේ අරුණාම අපිට සමීපතම මේ වෙනත් රාජ්‍යයක් තියෙන්නේ කිලෝමීටර් 2-3000කට එහායි. 2500ක්වත් අඩුම තරමින් එහායි 2000ක් විතර එහායි. ඊළඟ රාජ්‍යයක් බංග්ලාදේශය හෝ පාකිස්තානය ඒවා ලංකාවත් එක්ක යුදමය තත්ත්වයකට මේ ඉඩ ඉතාමත්ම අඩුයි. ඒතකොට දේශීය ආරක්ෂාව ජාතික ආරක්ෂාව සලසා ගැනීමේ කාරණයෙන් ගත්තොත් ලංකාවේ පිරිස් බලය වැඩි කිරීම නෙමෙයි මේ යුගයේ කළ යුතු තියෙන්නේ අපි ඒක අර සුහුරු හමුදාවක් බවට පත් කිරීමෙන් තමයි ඒ ඉලක්ක ජයගතයි. ඒතකොට ඒක පිළිබඳ දැන් මේක කියපු ගමන් දැන් ඔබතුමා ඉස්සෙල්ලා කෝප වුණා වගේම දැන් මම මේ ප්‍රකාශය ගිහින් එළිය කිව්වොත් එහෙම මේ සංවාදය තුලම කිව්වත් සමහර විට හමුදාවේ ප්‍රමාණය මීට වඩා අඩු කරන්න ඕන කියලා හේතුවක් නැතුව නමුත් සමහර කෝපයට පත් වෙනවා අපි දැකලා. ඒක නෙමෙයි කරන්න ඕනේ. ඇත්තටම ලංකාවේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමේ හමුදාව සංඛ්‍යාව මොකක්ද? ඒ වගේම ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය හමුදාව සංඛ්‍යාත්මකව තියාගන්න ඕන කුමන මට්ටමේද කියන එක පිළිබඳව අපි දැන් යුද්ධේ කාලේ නෙවෙයි ඉන්නේ කියන එකත් තේරුම් අරගෙන යුද්ධය අවසන් කියන. එංගලන්තය වගේ රටවල් යුද්ධ කරපුවාම විශාල වශයෙන් හමුදාව වැඩි කළා. ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ ක්‍රමිකව ඒක අඩු කළා ඊටාම වේගෙන්. අපි කළා තියෙන්නේ පහුගිය කාලෙත් මම හිතන්නේ 37 වෙලා උතුම් බඳවාගත්තා. කාලයක් බඳවාගත්ත යම් කාලන මගෙන් අහුවොත් කවුරු හරි මම සමහරට නියෝජනය කරන දේශපාලන සංවිධානයත් එක්ක පටල ගන්නත් එපා. පෞද්ගලිකව මගෙන් අහුවොත් මම කියන්නේ හමුදාව අඩු කරන්න. තව ප්‍රශ්න අහන්න මේ තරහ ගියත් මට ප්‍රශ්නයක් නැහැ. ළඟ නැති ඉන්න මම හිතන්නේ ඉච්චා. කලබල වෙන්න තරහ වෙනත් අහන්න. ප්‍රශ්න නැත්නම් අපි ඉවර කරමු. මොකද මන් දන්නේ නැහැ. මහත්මයා මේ මගේ නම කොක්තා මේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ ඔබතුමා කිව්වනේ මේ නැෂනලිසම් එක දැන් මට ආපු කාරණාව තමයි අයිඩියා එක තමයි මේ ජාතිකත්වය නැත්නම් නැෂනලිසම් නේද ඒක ඒක දැන් මිනිස්සු මට තේරුණ විදිහට මිනිස්සු අතර ඒක හරි අවබෝධයක් නැහැ කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයකට ඔබතුමා අර ධම්මික පැණිය ගැන කතා කරාම කිව්වා ඒක මිනිස්සු එක බැලඳගත්ත කියලා. ඒ බැලඳ කියන්නේ ඒක නිකන් නැෂනලිස්ටික් අයිඩියා එකක් විදිහට නිකන් වැළඳගත්ත කියලා. ඕනම දෙයක් ඒ ස්වරූපයෙන් වැළඳ ගන්නවා. ඒ වගේ වැරදි ජාතික මේ නැෂනලිසම් අයිඩියා එකක් කොහොමද ජනගත උනේ? කොහොමද සමාජගත උනේ? කොහොමද මිනිස්සු ඒ වගේ වැරදි දෙයක් මිනිස්සුන්ට අයිඩියා එක ආවේ විදියට? ඒක මේ දීර්ඝව කියන්න ඕන දෙයක් මම කෙටියෙන් කියන්න. ලංකාවේ මේ ඒ කියන්නේ දැන් ජාතිකවාදය කියන එක මම හිතන්නේ මම අනවශ්‍ය විදිහට කෙටියෙන් උත්තර දීලා වැඩේ මේ ප්‍රශ්නයක් වෙද්දී දන්නේ. නමුත් කෙසේ වෙතත්
ජාතිකවාදය කියන එක ආකාර කීපයකින් පැනනගන්න පුළුවන්. එක ජාතිකවාදයේ එක ස්වරූපයක් තමයි අපි ජාතිය ශක්තිමත් කර ගැනීම සඳහා මේ කටයුතු කළ යුතුයි කියන එක. ඒක ඒ කියන්නේ එතකොට අපි බලන්නේ වෙන රටවල් වල අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා වෙන රටවල් වල වෙන අපේ ජාතිය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය ඕන දෙයක් උපයෝගී කර ගන්නවා කියන අර්ථය. උදාහරණයක් විදිහට අපි යුද්ධ කරන්නේ නැහැ. අපි යුද්ධ කරන්නේ හෙළ ආයුධ වලින් නෙමෙයි. අපි යුද්ධ කරන්නේ බටහිර හෝ වෙන රටක නිපද වූ ආයුධ වලින් තමයි අපි මේ තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. අපි ආර්ථික සංවර්ධනය සඳහා පාවිච්චි කරන ක්‍රමවේද ගත්තොත් ඒවා සමහරට පිටස්තරෙන් අන්නේ වගේ. නමුත් අපි තව විදිහේ ජාතිකවාදයේ තව ස්වරූපයක් එන්න පුළුවන්. අර ඒකේ තියෙනවා එක දෙවිදියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ එකක් තමයි අතීත ස්වර්ණමය යුගයේ පිළිබඳ විශ්වාසයක් මත පදනම් වෙලා ඒක යලි ඇති කළ යුතුයි සහ එසේ කළ හැකියි කියලා විශ්වාස කරනවා. නැත්නම් අපේ අනන්‍යතාවය ගොඩක් තදින් අවධාරණය. ඒ කියන්නේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අපේම දෙයක් තිබිය යුතුයි, අනන්‍ය දෙයක් තිබිය යුතුයි. බටහිර විශේෂම ජාතිකවාදයන් සමහර කලාපවල ඇති වෙනවනේ මේ බටහිර කරණයට විරුද්ධව. දැන් අපේ ජාතිකවාදයේ එහෙම ස්වරූපයක් තියෙනවා. අපේ නලින්ද සිල්ව මැතිතුමා වගේ කණ්ඩායම් විසින් ඇති කරලා තියෙන අදහස තමයි ඕනම දෙයකට බටහිර කියලා එකක් වුණ අඳුර ගන්නවා දෙයක්. ඒකට එරෙහිවීම ජාතිකවාදීයේ මූලික ලක්ෂණයක් ලෙස ගන්න. මගෙන් අහුවොත් ජාතිකවාදය කියන්නේ මොකක්ද කියලා. මම කියන්නේ ජාතිය. මම ජාතිය කියන එකට අර්ථ දෙක තුනක් වෙන්න පුළුවන්. එකක් සිංහල වෙන්න පුළුවන්, සිංහල බෞද්ධ වෙන්න පුළුවන්. නැත්නම් ශ්‍රී ලාංකීය කියලා අපි රට විදිහටම ඕනනම් ගන්නත් පුළුවන්. ඒ කුමන හෝ මම අයිති ප්‍රජාව කියන මම අයිති රට හෝ මම අයිති ප්‍රජාව කියන එක ශක්තිමත්ව තබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය තමයි මොනනම් ජාතිකවාදයේ දකින්නේ. මේ ජාතිකවාදයේ දැකීමේදී ඒක හැම මොහොතකම අපේම ක්‍රම තිබිය යුතු කියන විශ්වාසයේ මම පෞද්ගලිකව නැහැ. ඒ කියන්නේ වෛද්‍ය ක්‍රමය ගත්තොත් වෛද්‍ය ක්‍රමය හැම විටම දේශීය විය යුතුයි. දේශීය එකක් තිබේ සහ ඒ අපි අනුගමනය කළ යුතුයි. බටහිර එක වැරදි වගේ මතයක සිටිය යුතු නැහැ. හමුදා මම හිතන්නේ ආයුධ සම්බන්ධයෙන් නම් කවුරුත් ওই මතේ දරන්නේ නැහැ. ආයුධ සම්බන්ධයෙන් ගත්තොත් හැමෝම බටහිර ආයුධය තමයි පිළිගන්නේ. ඒක ඔය මේ මම කියන්නේ ඔය ෆ්‍රැන්සිස් ෆුකුයාමා කියලා ඔය චින්තකයෙක් ඉන්නවනේ. එතුමා 1990 වල මුල පොතක් ලිව්වා සුප්‍රසිද්ධ පොතක් End of History කියලා. ඒ පොතේ එක පරිච්ඡේදයක තියෙනවා මෙන්න මේ පරස්පරතාවය. ඒ කියන්නේ ඇමරිකානු විරෝධී ජාතිකවාදයන් සංස්කෘතික වාදයන් එනවා ලෝකයේ ආගමික වාදයන් එනවා. හැබැයි වුන් අඩුම තරමින් කරුණු දෙකක් සම්බන්ධයෙන් බටහිර අනුගමනය කරනවා. එකක් තමයි ආරක්ෂා. ඒ කියන්නේ ආයුධ. ඒතරම් බටහිර ආයුධ තමයි පාවිච්චි කරන්නේ. අනිත් එක ආර්ථික සමෘද්ධිය. ඒකට බටහිර ක්‍රමයේ තමයි ඒකට ඒ තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. නමුත් අද වෙනකොට ඇවිල්ලා තියෙන තැන තමයි ලංකාවේ තත්ත්වය ගත්තොත් ඒ දෙවනි ආර්ථික සමෘද්ධිය කියන කෑල්ලක් තරමක් ප්‍රශ්න කරමින් ඉන්නේ. කාබනික ගොවිතැන කියන්නේ ඒ වගේ අවස්ථාවක්. ඒක ආවෙම එක්තරා නිකන් ජාතිකවාදී ස්වරූපයක. ඒ කියන්නේ ඉස්සර අපේ පරාක්‍රම බාහු රජුගන් කාලේ මෙහෙම අපි ධාන්‍යාගාරය වුණා හරි අන්න දුන්නා හරි ඉස්සර මෙහෙම කෑවේ ඒ කාලේ අපිට ලෙඩ තිබුණේ නැහැ වගේ අතීත ස්වර්ණමය යුගයක් පිළිබඳ යම් ආකාරයක මට අනුන මිත්‍යා මතයක් පදනම් කර ගනිමින් අද දවසට ඒක යෝජනා කරන්න උත්සාහ කරනවා. ඒක වැරදි. වැරදි වෙන්නේ අපි ගණන් හදලා බැලුවේ නැහැ. එකල හිටපු ජනගහනය මොකක්ද? අඩු ගානේ 1948 හිටපු ජනගහනය මොකක්ද? ඒ ජනගහනයෙන් කොච්චර පංගුවකටද අපි හාල් හැදුවේ කියන එකවත් ඒ තරම් සරල தත්ත්වයක්වත් මම ආර්ථික මේ කෘෂිකර්ම විශේෂඥයෙක් නෙවෙයි. නමුත් කෘෂිකර්ම විශේෂඥයෙක් නොවි දකින්න පුළුවන් සරල தත්ත්වවත් අපි ගණන් ගත්තේ නැහැ. ඒ කියන්නේ අපි අන්ධ වුණා ජාතික අනන්‍යතාවය පිළිබඳ ඉතාමත්ම බරපතල වැරදි මතයකින් අපි අන්ධ. ඒක නෙවෙයි කළ යුතු තිබුණේ ජාතිය ශක්තිමත් කිරීම පිළිබඳ කාරණයට ආවම මේකට අපි තාර්කික වෙන්න තිබ්බා කියන එකයි මම. ඒ කියන්නේ අපි ජාතිය ශක්තිමත් වෙනවට වඩා ජාතික අනන්‍යතාවය ප්‍රදර්ශනය කළ යුතුයි කියන තැන තමයි යන්නේ. ඉතින් මේක කවුරුත් අමතක කරන දේ තමයි අපි යුද්ධය සම්බන්ධයෙන් මේ ක්‍රමවේදයෙන් අනුගමනය කරන්නේ. ඒ කියන්නේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා ධම්මික පැණිය, කෘෂිකර්මය සඳහා හෙළ
කෘෂිකර්මයේ හරි මොකක් හරි එළගොවි තැන ඒ තර්කයම පාවිච්චි කරා නම් යුද්ධය සමග අපිට මොකද විය හැකිව තිබුණේ? එහෙනම් විය හැකි තිබුණ දේ තමයි අපි දුනීතල වලින් සටන් කරන්න ඕන, කඩුවෙන් සටන් කරන්න ඕන. මම හිතන්නේ කියන්න දෙයක් නැහැ මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒක තමයි විය හැකිව තිබුණේ. ඒ තරම් මම ඒකයි කියන්නේ අපි මේ පිළිබඳ මේ තාර්කික ස්ථාවරයක් නෙමෙයි ගත්තේ. වචනයකින් කියනවා නම් විශේෂයෙන්ම මම නලින් සිල් මහත්තයාට විතරක් දොස් කියන්නේ ඔහු නිකන් එහි පාවෙලා ගිය සහ ඒක යම් තරමකට සූත්‍රගත කළ පුද්ගලයෙක්. නමුත් ඒ නලින්ද සිල්ලා මහතා සහ කඳවුරු විසින් ඇති කරපු ඒ මතවාදය මේ මම නිකන් ඔබ සිංහල බෞද්ධයෙක් විදිහට මගෙන් ප්‍රශ්න කරොත් මට කියන්න තියෙන්නේ මේ සිංහල බෞද්ධ යා ශක්තිමත් කිරීම පිළිබඳ කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා. ඕ ශ්‍රී ලංකාව රටක් විදිහට සියලු ජාතීන් සමග ශක්තිමත් කිරීම කියන පැත්තෙන් කල්පනා කරනවා. මොකද සිංහල බෞද්ධ ජාතිකවාදය සිංහල ජාතිය විතරක් ශක්තිමත් කරන්නේ නෙමෙයිනේ. රට ශක්තිමත් වෙන්න ඕන කියන මතෙත් ඉන්නවනේ. ඒ දෙකටම ගත්තොත් එහෙම නලින්ද සිල්ලා මැතිතුමා විසින් කරපු හානිය ඉතාමත්ම බරපතල. මොකද අපිව බරපතල විදිහේ මේ අඳුරකට තමයි ඔහු යොමු කරලා තියෙන්නේ ආලෝකයකට වඩා. ඒකේ ප්‍රතිඵල තමයි අපි දකින්නේ. ඒක මම කියන්නේ මතවාදීව පරාජය කරන්න. මම පොඩි කෑල්ලක් එකතු කරනවා මේ ප්‍රදීප් මහත්මයා මේ මම හිතන්නේ දැන් ඔය පරිගණක ඒ වගේම දැන් අපි පාවිච්චි කරන Zoom තාක්ෂණය වගේ දේවල් මේ ඔන්ලයින් වගේ දේවල් ගැන කතා කරද්දී අපිට මම හිතන්නේ දේශීයව අපේ කියලා මොනවත්ක්වත්ම නැහැ. ඉතින් අපි ඉතින් මම හිතන්නේ කොහොමද මේ කියන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ගනිද්දී ඒ වගේ දෙයකදී අපිට ඒ බටහිර දේවල් වලින් තොරව කොහොමද අපිට වැඩ කරන්න කියලා ප්‍රශ්නයක් මම හිතන්නේ අනිවාර්යෙන් මතුවෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්ම දැන් මෙහෙමයි. මේ ජාතිකවාදය ඒක තමයි මම මෙතන ජාතිකවාදී පිළිබඳ සංවාදයක් ඉදිරියට ගෙන ආ යුතුයි. ඒකෙදී මම ඒකයි කිව්වේ මාවත් දෙකක් තියෙනවා කියලා. අපිට අනන්‍යතාව ලෙස අප ගොඩනගා ගන්නා මේ මට අනුව මිත්‍යාව ඒ ගොඩනගා ගන්නා මිත්‍යාවක් ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් ඕන. ඒකට මම කියන්නේ බෝකෝ හරාම් ක්‍රමය නැත්තම් තාලිබාන්. ඒ කියන්නේ අපි තාලිබාන් බෝකෝ හරාම් තාලිබාන් එක මම ධර්ම වැඩි දන්න මේ විවේචන මේ විදිහට කියන එක නමුත් මම හිතලා මට අනුව ජාතික චින්තන මතවාදය කියලා පහුගාලේ ඉදිරිපත් වෙච්ච නලින් සිල්වා මැතිතුමාගේ මතවාදය සෑහෙන ප්‍රමාණයකට සමානයි තාලිබාන් ක්‍රමය. ඒ කියන්නේ ප්‍රචණ්ඩ නැහැ. එතුමාලා ප්‍රචණ්ඩ නැහැ ඒක මම පිළිගන්නවා. ප්‍රචණ්ඩත්වය නිසා නෙමෙයි තාලිබාන් වෙනස් වෙන්නේ. ලෝකයේ අනිත් ඒවා. තාලිබාන් වෙනස් වෙන්නේ දැන් අපි කියමු මැලේසියානු මැලේ ජාතිකවාදය. මැලේ ජාතිකවාදයක් තියෙනවා. මැලේ ජාතිකවාදය ඒත් මුස්ලිම් ජාතිකවාදයක් මතක තියාගන්න. මුස්ලිම් ජාතිකවාදයක් මැලේ ජාතිකවාදය. තාලිබාන් ජාතිකවාදී තාලිබාන් ආගමිකවාදය කියන්නේ මුස්ලිම් ආගම මත පදනම් ඉස්ලාම් ආගම මත පදනම් වෙච්ච එක. මේ දෙකේ වෙනස තමයි මැලේ ජාතිකවාදය නවීනත්වයට විවෘතයි. නවීනත්වයට විවෘතයි ඔවුන් ලෝකයේ අනිත් දේවල් දකින්න උපයෝගීතාවයේ අර්ථය. ඒ කියන්නේ බටහිර තාක්ෂණයේ විද්‍යාවාදීය සලකන්නේ උපයෝගී තමන්ගේ ජාතියේ ශක්තිය ගොඩනගා ගැනීම සඳහා උපයෝගී කරගත යුතු දේවල්. නමුත් තාලිබාන් අය දකින්නේ තමන්ට ජාතික තමන්ගේ රට විදියට ජනවර්ගයේ විදියට විපතක් වුණත් කමක් නැහැ. තමන්ගේ රට විනාශ වුණත් කමක් නැහැ. ඒ තමන් ඉස්ලාමීය ලෙස තමන් සලකන දේ ඒ ආගමික අර්ථය පැහැදිලිව පෙන්වන්න පුළුවන් නම් ඒ ඇති. දැන් අපි අතරම කාබනික ගොවිතැන දෙසෝ ධම්මික පැණිය දෙස බැලුවොත් ඒ කාලේදී ඒවා ඉදිරිපත් කරපු කණ්ඩායම විසින් ඉදිරිපත් කරපු අදහස් බැලුවොත් ඒවල සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපි අනන්‍යතාවය වෙන්න මොකද මට මතකයි ඒක ලංකාවේ ප්‍රධාන මාධ්‍යායතනයක් හිමි ව්‍යාපාරිකයෙක් කෙලින්ම ප්‍රසිද්ධිය කිව්වා ලංකාව බ්‍රෑන්ඩ් කරන්න ඕන කියලා කාබනික විදියට. ඒක මම හිතන්නේ මේ තාමත්ම අවදානම් සහගත වැඩක් යෝජනා කරේ. අද අපි බ්‍රෑන්ඩ් වෙනවා හැබැයි කොයි විදිහට බ්‍රෑන්ඩ් වෙන්නේ කියලා මම බලන්න. මේක මේ නොකල යුතුම දෙයක්. අපි අතන මගේ යෝජනාව තමයි ජාතිකවාදය කියන එක අවශ්‍යයි. මට නම් පරස්පරයක් පේන සිංහල ජාතිකවාදී වුණා හෝ ශ්‍රී ලාංකේය ජාතිකවාදී වුණා කියලා අනිත් අයට කරදරයක් වුණොත් ආද්දුරට පවතිනවනේ. ඒ අපි කියමු ලාංකීය හෝ සිංහල ජාතිකවාදී බෞද්ධ ජාතිකවාදයකට කියලා. එතනදී අපි දකින්න ඕන දේ තමයි වැරදිම මත. දැන් ධම්මික පැණිය මේක තේරුම් ගමු අපි. ධම්මික පැණිය කියන එක දේශීයද?
ධම්මික පැණියේ තිබිච්ච මොකද්ද දේශීය කොටස? ඒක හෙළවෙදකමද? එහෙම එකක් තිබුණාද? එහෙම මොකුත් තිබුණේ නැහැ. කවුරු හරි එක්ක කපටි පුද්ගලයෙක් නැත්නම් මෝඩ පුද්ගලයෙක්. කපටි හෝ මෝඩ පුද්ගලයෙක් එකපාරට කිව්වා මේ මොනවද මම මතක නැහැ ගත්තු ගෙඩිය මොනවාරි ඒ වර්ගයේ මී පැණි එකතු කරලා මෙන්න මම එහෙම එකක් පැණියක් හදලා තියෙනවා ඒක හොඳයි කියලා කිව්වා. ඒතකොට දේශීයයි කියන කණ්ඩායමක් ඒක එක පාට වැළඳගත්තා. වැළඳගන්න කියන කතා බටේර එක මොකද්ද මෙන්න මේක තමයි කියලා කියන්න පටන් ගත්තා. එතකොට ඒ කියන්නේ අපි මේ දේශීයයි කියන එක ඇත්ත දේශීයත්වයකටත් වඩා අපි විසින් ගොඩනගන ලද ප්‍රබල මිත්‍යා ඇත්තටම ගත්තොත් මට මතකයි ඒක ස්වාමින් වහන්සේ නමක් දාලා තිබුණා චිරන් ජයතු ජීවකයානෙනි කියන. ජීවක කියන එකත් එක්ක අපේ තියෙනවනේ හෙළ සිංහල හෝ බෞද්ධ සම්බන්ධයක්. ඒකට චිරන් ජයතු ජීවකයානෙනි කියලා තමයි මේක ගෙනාව ඉස්සරහ. අවසාන වශයෙන් මොකද උනේ? ඒක බරපතල වැරද්දක්. ඒ වගේම තව කාබනික එක මේක හෙළ ගොවිතැන කියලා මොකද්ද වෙලාව බලලා මේ වපුරන්න ඕනේ වගේ මතයක් සමාජගත කරා. මොකද ඇත්ත තත්ත්වය ගත්තොත් ඊට වඩා ගොඩක් වෙනස්. මම නම් කියන්නේ අපි මුස්ලිම් ලෝකෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් මැලේසියාව ඇතුලේ පාඩමක් තියෙනවා ඇෆ්ගනිස්තානය ඇතුලේ පාඩමකට වඩා. කමලින්දක මහත්තයා. කමලින්දක මහත්මයා ඔබතුමා මේ හෑන්ඩ් රේස් කරලා තියෙනවා. ඔව් මිත්‍යාවක් හැටියට අතීතයේ ඉඳන්ම ආවනේ මේ தත්ත්වය. මොකද හේතුව මේ නිකවැරටිය එතකොට දොළුකන්ද මේ මිනිස්සුන්ගේ මානසික මට්ටමේ දුර්වලකමක් අධ්‍යාපනික දුර්වලකමක් නිසා නේද මේ ප්‍රශ්න ටික දිගින් දිගටම ගොඩ නැගෙන්නේ. මේක මේ මං කියන එක ඇහෙනවනේ. ඔව් එහෙනම් මම උත්තර දෙන්න ඒ වගේ මානසික ප්‍රශ්න ටිකක් නේද මෙතන තියෙන්නේ මට දකින්න විදියට. නැත්තම් මේ ওই විදියට විටින් විට අපේ ජනතාව ඒ අනවශ්‍ය බැඳීම් වලට අනවශ්‍ය මිත්‍යා වලට පටලැවෙන්න මූලික හේතුවක් තියෙනවා. නෑ මං කියන්නේ ඔක සම්පූර්ණ දෙකක්. දොළුකන්ද ගත්තොත් නිකවරටිය බෝධිය ගත්තොත් ඒක සමාජයේ ඒක නොතේරුම්කම් මත ගිය ගමනක්. ඒ දැන් මිත්‍යාවක් කියලා අපි කියනවා නේද? ඒක තියෙන්නේ ඒ කියන්නේ නොදැනුම මත යන ගමනක් තියෙනවා. නමුත් ධම්මික පැණිය හෝ කාබනික හරි මොකක් හරි මේ මෑත කාලීන මේ ඇවිල්ලා තියෙන දෘෂ්ටිවාදීනේ. ඒ කියන්නේ දැනුමක් මත. දැනුමක් කියන එක බෑ. දැනුම කියන එක මම ඉන්වර්ටඩ් කමාස් දාලා කියනවා නම් ඒක එන්නේ දෘෂ්ටි මතයක් මත එන්නේ. අරක මතයක් මත නෙවෙයි එන්නේ. ඒක එන්නේ යම් ආකාරයේ සමාජයේ ඒක ඔය නිකවරටිය බෝධිය හෝ දුරුකන්ද කියනවා වගේ ඒ වගේ දේවල් සමාජයන් තුළ මතුවෙනවා ඕන මොහොතක මතුවෙනවා. ඒකට ඔබ හොඳින් බැලුවොත් එහෙම දුරුකන්දේ වැඩේට මේ මම හිතන්නේ ලංකාවේ මහාචාර්යවරු සම්බන්ධ වුණා. මේ විශේෂඥ වෛද්‍යවරු නැත්නම් වෛද්‍ය සංගමේ ප්‍රධානියෝ ඒ වගේ අය ඉදිරිපත් කළා නෙමෙයි ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපතිලා එහෙම අය ඉදිරිපත් කළා නෙමෙයි ඒක ලෝකේ ඕන තැනක අපිට මොකද අපි ලෝකයේ සම්පූර්ණ වශයෙන් සංජානනය කරලා නැති නිසා අපිට මේ ලෝකයේ සම්පූර්ණයෙන් තේරෙන්නේ නැති නිසා අපි ලෝකයේත් එක්ක ගත්තොත් අපි ඔක්කොම අසරණයෝ නිසා අපිට මරුණාන් පස්සේ මොකද වෙන්නේ කියලා හරියටම කියන්න කාටවත් බැරි නිසා හෙට වෙන්නේ මොකද්ද මේ ඊළඟ තප්පරේ වෙන්නේ මොකද්ද කියන එක කියන්නත් බැරි නිසා ඇත්තටම අපි මිහිතලයේ අසරණයෝ නිසා අපිට හැමතිස්සෙම අපේ හිතේ තියෙන බයක අපි ජීවත් වෙන්නේ. අපේ දරුවන්ට මොකද්ද වෙන්නේ? අපිට මොකද්ද වෙන්නේ? අම්මලා තාත්තලාට මොකද්ද වෙන්නේ? හෙට මොකද්ද වෙන්නේ? ඊළඟ තප්පරේ මොකද්ද වෙන්නේ කියන එක අවිනිශ්චිතයි. ඒ නිසා යම් අපි ඕනෑක් කෙනෙක් යම් ආකාරයක මේ ලෝකේ පේන දෙයට වඩා වැඩි දෙයක් විශ්වාස කරන්න කැමතියි. ඒක වැරද්දක් නෙමෙයි. ආගම් වගේ ඊටම විධිමත් දේවල් මගිනුත් ඒක සපයනවා. ඒ වගේම ආගම් වල කොන් වල තියෙන ඔය මේ දොළුකන්ද වගේ දේවල් මගිනුත් ඒක සපයනවා. ඒක වැරද්දක් නෙවෙයි. ඒවා සම්පූර්ණයෙන් නවත්තලා පිරිසිදුව ගණිත පාඩමක් ගණිත පන්තියක් වගේ සමාජයේ සංවිධානය කරන්න පුළුවන්. ඒ තරම් භෞතිකවාදී විදියට සමාජයේ සංවිධානය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම බෑ. සමාජයේ මිත්‍යාවල් තියෙනවා. ඒක එහෙම තමයි. කොච්චර. ඒක ඇමරිකාවෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. නමුත් ජාතිකවාදයක ආකාරයක් විදියට නැත්තම් මහා බුද්ධිමය දෙයක් විදියට ගෙනල්ලා මහා මිත්‍යාවක්සේ පේන එකක් විශාල විද්‍යාත්මක දැනුමක්සේ ඉදිරිපත් කිරීම කියන එක එහෙම දෙයක් නෙවෙයි. ඒක එක පැත්තක ඒකේ භාගයක් දෘෂ්ටිවාදයක් තියෙනවා. අනිත් පැත්ත ඉතුරු භාගයේ ව්‍යාජ විද්‍යාවක් තියෙනවා. සිවිල් සයන්ස්. ව්‍යාජ විද්‍යාවක සහ
දෘෂ්ටිවාදීමය ප්‍රවේශයක තියෙන එකතුවෙන් තමයි මේක වෙන්නේ. මේ දෘෂ්ටිවාදීමය මේ දෙකම සපයපු එක්කෙනෙක් තමයි මහාචාර්ය නලින්ද සිංහ. ඔහු විසින් විද්‍යාව පාවිච්චි කරමින් බටහිර විද්‍යාව, බටහිර ගණිතය, බටහිර භෞතික විද්‍යාව පාවිච්චි කරමින් තමයි මේ මිත්‍යාවන් සඳහා අවශ්‍ය පදනම සකස් කරන්නේ. අනිත් පැත්තට දේශීයත්වයේ පිළිබඳ ව්‍යාජ මතයක්. ඒ කියන්නේ ගම කියලා එකක් එතුමා ඔය ඒ කණ්ඩායමම කියනවා. ගම කියලා මෙහෙම දෙයක් තිබුණා. ඒක මෙහෙමයි කියලා ඒ වගේම කියන අතීතය පිළිබඳ විශාල මතයක් ගෙනාවා බොරුවක්. ඒ මතය ගෙනල්ලා දැන් අද ඔබ බැලුවොත් එම කාබනික ගොවිතැන පිළිබඳ කාරණේ ගත්තොත් ඒ කාබනික ගොවිතැන පිළිබඳ අද දැන් නම් ඒ අදහස් ප්‍රකාශ කරන්නේ කාබනික ගොවිතැන දැන් වැඩි අවුල් වෙලා තියෙන නිසා ගොඩක් අය ඒකේ වගකීමෙන් කරහැරලා ඉන්නවා. නමුත් ධම්මික පැණි නිසා කාබනික ගොවිතැන ආපු වෙලා ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කරපු අය සෑහෙන ඉදිරිපත් කරේ විද්‍යාත්මක දෙයක් ඉදිරිපත් කරනවා වගේ. මෙන්න මෙහෙමයි ලෝකෙ මෙහෙමයි බටහිර විද්‍යාව මේ කොටස කියන කල විද්‍යාත්මක බටහිර විද්‍යා දැනුමම සෑහෙන දුරකට ගෙනිහිල්ල. දැන් ඔය සුප්‍රසිද්ධ අපේ මේ අනුරුද්ධ පාදිනී මහත්මයා ඔය මේ කාබනික ගොවිතැන ගැන පිළිබඳව කෘෂිකර්ම මේ විශේෂඥයන් සමග කරපු සාකච්ඡාවේදී ඔව් විද්‍යාවකින් ඒක මතු කරේ. ප්‍රශ්නේ මතු කරේ. නමුත් දේශීයත්වයේ පිළිබඳ සහ විද්‍යාව මෙන්න මේ මිශ්‍රණය තමයි භයානක. මොකද ඒක සමාජයේ යටිතලය නැත්තම් නූගතුන් කියලා අපි කියනවා. නැත්තම් සාමාන්‍ය පොදු ජනයා කියන අය විශ්වාස කරනවට වඩා රටකට හානිකරයි. ඒක එන්නේ නරක දෙයක්. ඒක මම හිතන්නේ මේ තියෙන தත්ත්වය දුරුකන්ද නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මහාචාර්යවරු විශේෂඥ වෛද්‍යවරු විසින් සහ ජනාධිපතිලා අගමැතිලා විසින් ගෙනියන මිත්‍යාවක්. ඒක කොටින්ම කියනවා නම් ඒලියන්ත වයිට් මහත්මයා එතුමාගේ මරණය ගැන අපි කනගාටු වෙන්න ඕනේ කවුරුවත් කියනවා කියන එක. නමුත් ඒ කියන්නේ කොයිතරම් දෛවෝපගත දෙයක්. ඔහු විසින් මේ ලෝකයේම කොවිඩ් සුව කරන්න වගේ කල්පනා කරමින් ඉතින් උන්ට අන්තිමේ මිය ගියා. ඉතින් නමුත් මේවයින්වත් ඒ මේවා කියන්නේ නැහැ. ඒ වලට අවශ්‍ය රැකවරණය හම් වෙන්නේ අර මතවාදී. ඒකයි ප්‍රශ්න කළ යුතු වන්නේ ඒකයි. මේක මතවාදී ප්‍රශ්න කිරීමක් කළ යුතු දෙයක්. දැනුවත් කිරීමෙන් මේකම තව වාක්‍යයක් කියන්න. මේක දැනුවත් කිරීමෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක දෘෂ්ටිවාදීමේ අරගලයකින් නැත්නම් මතවාදී අරගලයකින් විසඳන්න ඕන ප්‍රශ්න. ඒකයි මේකේ තියෙන වෙනස. අපි ඉතාමත්ම සතුටු වෙනවා අද දිනේ පැවතුණු සංවාදය සම්බන්ධයෙන්. මම හිතන්නේ අපිටත් තියෙන කාලයක් සීමිතයි. මේ සීමිත කාලය තුළ මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ අනුරුද්ධ ප්‍රදීප් කරුණසූරිය මහත්මයා මම හිතන්නේ ඉතාමත්ම විවෘතව ඒ වගේම පැති දෙක තුනක්ම සංසන්දනය කරමින් මම හිතන්නේ ඉතාමත්ම මැදහත් සිතින් යුතුව දේශපාලන විග්‍රහයක යෙදලා හිටියා. ඒ වගේම එතුමා තමන් දරන දේශපාලන පක්ෂයේ මතය ඒවා ගණගත කරන්නේ නැතුව බොහොම විද්‍යාත්මකව තමන්ගේ අදහස් ඉදිරිපත් කරා. මම හිතන්නේ ඉතාමත්ම අපි අගය කරනවා. මොකද අපිට අද අවශ්‍ය වෙන්නේ එවැනි විද්වතුන් සහ එවැනි සංවාදයන්. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන් මේ සංවාදයෙන් පස්සේ මට යම් ගැටලු ඇති වෙයි. මොකද මේ මීට පෙර මම වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයාව දේශනයට ගෙනාවට පස්සේ මගේ මිත්‍රයෙක් මට කතා කළා මේ නලින් සිල්ල මහත්මයාට විරෝධී කෙනෙක් වෙයි ගෙනාවේ කියලා. මම ඇත්තටම ඒ පිළිබඳව දැනගෙන හිටියවත් නැහැ. ඉතින් මම හිතන්නේ අද ඔබතුමා මේ නලින් සිල්ල මහත්මයාට විරුද්ධව කතා කිරීමත් එක්ක මම හිතන්නේ මට තවත් මේ ගොඩක් කෝල්ස් එයි. මම මේ නලින් සිල්ලට විරුද්ධව තමයි මේ ස්කූල් ඔෆ් ඩෙමොක්‍රසි පටන් ගත්තේ කියන මතයක් ගොඩනගමින් තිබ්බා. මම අත්වශයෙන්ම දැනගෙන හිටියේ නැහැ. ඔබතුමාව මම හිතන්නේ මේ පෞද්ගලිකව හම්බෙලා කතා කරලා තිබෙත් නැහැ. ඉතින් නමුත් මෙවැනි විදිහට මේ අපේ රටේ ඉන්න අය හරි හිතා ගන්න බෑ මේ මම ඒකට පොඩ්ඩක් බාධා කරනවා මට කියන්න පුළුවන් මෙහෙම. මට පැහැදිලිවම සාතික කරලා කියන්න පුළුවන් ඔබතුමා දැනන් හිටියේ නැහැ කියලා මේ මම මොකද්ද කියන්නේ කියලා. ඇත්තට මමත් මේ මාතෘකාව කතා කරන්න නෙමෙයි හිටියේ. නමුත් ඒක ප්‍රශ්නයක් ලෙස ගොඩනගුන නිසා මම කතා කරේ. ඉතින් ඔබතුමාට කිසිම මේ අවඩක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෑ මට ඒක ප්‍රශ්නයක් මම කියන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සු බෙදිලා
යම් මතයක කියාට පස්සේ අනිත් මතය ඉවසන්න බැරිකම සහ ඒකට ඒ පිළිබඳ වෛරයෙන් සහ ක්‍රෝධයෙන් කතා කරන මේ සමාජය පිළිබඳ ප්‍රශ්නයක් මම වතු කරන්නේ. මට එහෙම කිසිම ගැටලුවක් නැහැ. මම මේ කිව්වේ දැන් ඒ වගේම අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා අලින්සිල්ල මහත්මයාට යම් අදහසක් තියෙනවා නම් ඒ පාර්ශවයටත් අපි මේ වේදිකාව වෘත කරලා දෙනවා. මොකද ඒ අදහස් විද දැරීමේ අයිතිය මම හිතා අපි ගෞරව කරනවා. නමුත් ඉතාමත්ම සුතිවන්ත වෙන ඔබතුමාගේ වටිනා කාලය අපි වෙනුවෙන් රට වෙනුවෙන් වෙන් කරලා මේ කටයුත්ත කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි ඉදිරියට සමාවෙන්න අනුරුද්ධ මහත්තයා ඔව් පොඩි යෝජනාවක් කරන්න මේ වගේ දැනුවත් කිරීම සහ මේ වගේ කතිකාවත මාසිකව හරි සති දෙකකට සැරයක් හරි මේ අපේ මේකට තව සම්බන්ධ කරගෙන දැනුවත් කිරීම දිගින් දිගටම කළොත් මේ වටිනවයි කියන එක මගේ පොඩි යෝජනාවක් හැටියට මම ඉදිරිපත් කරනවා. ඔව් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබේ යෝජනාවට. ඇත්ත වශයෙන්ම අපි අඩුම ගානේ සති දෙකකට සැරයක්වත් සෙනසුරාදා මේ කාලය වෙන් කරගෙන ඔබත් සමග හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනුරුද්ධ ප්‍රදීප් කරුණසූරිය මහත්මයාට අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමාට නැවත වරක් ස්තුතිවන්ත වෙමින් එතුමාගේ වටිනා කාලය එතුමාගේ දැනුම ඔබ සමග හුවමාරු කරගන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම එතුමාව සම්බන්ධ කරපු අපේ හිතවත් සුජිත් සෙන්රත් මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අද දේශනයට සම්බන්ධ ඔබ සියලු දෙනාටම ස්කූල් ඔෆ් ඩෙමොක්‍රසි හැටියට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබට පුළුවන් අපේ Facebook නැත්නම් ඒ සමාජ ජාල වලට ගිහිල්ලා ඒ Facebook වලට ගිහිල්ලා අපේ පැරණි දේශන වලට අහුම්කම් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ YouTube වලට ගිහිල්ලා ස්කූල් ඔෆ් ඩෙමොක්‍රසි යටතේ මේ දේශන වලට අහුම්කම් දෙන්නත් පුළුවන්. අපි ලබන සතියේ නැවත හමු වෙමු. මම හිතන්නේ අපි ලබන සතියේ බලාපොරොත්තු වෙනවා ඔබ හොඳින් දන්න වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයාගේ දේශනයකට සම්බන්ධ වෙන්න ලබන සතියේත් සෙනසුරාදා මේ වෙලාවටම එතුමා අත් වශයෙන්ම ජයජයවර්ධන මහත්මයාගේ යුගයේදී 1980 දී ආරම්භ කරපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව සටන් කරපු ඒ සටනේ නියමුවෙක්. ඒ සටනේදී අත් වශයෙන්ම මොකක්ද වුනේ? ඔවුන් අත් වශයෙන්ම විරුද්ධ වුනේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලටද එහෙම නැත්නම් මොකක්ද වුනේ කියන කාරණේ පිළිබඳ සංවාදයක දෙන්න බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම ඒ සම්බන්ධ වෙලා ඒ අතීතයේ පිළිබඳ කරුණු දැනගන්න සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරමින් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.